තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේ සුපුරුදු දහම් හමුව අපි මේ ආරම්භ කරන්නේ. විවාහ වර්ෂයෙන් අද 2020 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ 8 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අදත් අපේ සදහම් හමුවට එකතු වී සිටිනවා. හැම දිනම අපි තාම ගෞරවයෙන් සහ කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගන්නවා. වෙනදා වගේම අපි මේ දහම් හමුව ආරම්භ කරමු. මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨය තුන් වාරයක් කියලා බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. අවසරයි හැම දෙනාගින්ම. අපි ඊට උතුම් කටයුත්තක් කරගෙන යනවා. ඒ තමයි මේ අපේ ධම් සභාව දහම් හමුව. අපි මේ දහම් හමුවක් පවත්වන්නේ ධම් සභාවක් ධර්ම සාකච්ඡාවක් පවත්වන්නේ. අපි හැම දිනාටම අවශ්‍ය මූලිකතම අවශ්‍යතාවක් මේ තථාගත ධර්මයේ මනවින් අවබෝධ කර ගැනීම. ධර්ම අවබෝධය නිවන් සාක්ෂාත් කිරීම සඳහා අත්‍යවශ්‍ය කුසලතාව වෙනවා. ඒ නිසා අපි මේ විදියට කල්යාණ මිත්‍රත්වයෙන් මොන ගැහිලා ධර්ම සාකච්ඡා කරනවා. විශේෂයෙන් නිවන් සාක්ෂාත් කිරීමට අවශ්‍ය කරන කරුණු මේ විදියට අපි මොන ගැහිලා සාකච්ඡා කරනවා. ඉතින් අපි මේ ධම් සභාව මේ ධර්ම සාකච්ඡාව සෑහෙන කාලයක් පවත්වාගෙන එනවා. මාතෘකා තියාගෙන තමයි අපි ධම්මම පවත්වන්නේ. මේ වනේට අපේ මාතෘකාව පටිච්ච සමුප්පාද නැත්නම් හේතුඵල ධර්මතාව. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා මාලාවක් පවත්වලා තිබෙනවා. ඉතින් මේ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් අද අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ හේතුඵල ධර්මතාව නැත්නම් අපි පටිච්ච සමුප්පාද ධර්මතාව කියලා කියනවා. එහි පියවර වශයෙන් සාකච්ඡා කරගෙන ඇවිල්ලා දැන් අපි අන්තිම පියවරට පැමිණ සිටින්නේ. අන්තිම පියවර හැටියට දැක්වෙන්නේ අවිජ්ජා. එහෙම නැත්නම් මේ දුකේ ආරම්භක පියවර කියන්නත් පුළුවන් අපිට. ඒ පැත්තෙන් බලපුවාම දුක කියන්නේ අවසාන නැත්නම් කෙලවර අවසාන කෙලවර හැටියට සැලකුවොත් ආරම්භක කෙලවර අවිද්‍යාව හැටියට දක්වන්න පුළුවන්. ඒකයි ස්වභාවය. ඉතින් ඔය අගමුල දෙක යම් කෙනෙක් දන්නවනම් අග කියන්නේ මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්පිය සංපයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ වශයෙන් දක්වලා තියෙන මේ වර්තමාන ජීවිතයේ අපි විඳින්නා වූ යම් යම් දුෂ්කරතා. ඒවට පාලියෙන් කියන්නේ දුක්ඛ කියලා. දරා ගැනීමට, ඉවසා ගැනීමට, කායික වශයෙන්, මානසික වශයෙන්, සිතින් කයින් දරා ගැනීමට, ඉවසා ගැනීමට අපහසු නිසා
දුෂ්කර නිසා දුක්ඛ කියන. ඒක ඉතින් කාටත් පොදු ධර්මතාවය. කය මනස ඇති කාටත් දුක්ඛ ස්වභාවය තියෙනවා. එතකොට වර්තමානයි මේක. අතීත අනාගත දෙකට සම්බන්ධතාවයක් අපි දක්වන්නේ නැහැ මේකේ. වර්තමානයි. ඒකට වර්තමාන මේ දුක්ඛ తත්වයේ දුෂ්කරතා කයින් මනසින් අප විඳින දුෂ්කරතා කුමක් නිසාද ඇති වෙන්නේ? අන්න එතෙන්දි තමයි මේ හේතුඵල ධර්මතාවයේ මතුවේ. යම් කෙනෙක් මේකේ අගමුල හොයනවා නම් හේතු හොයනවා නම් තමයි හේතුඵල ධර්මතාව කියන මේ විශේෂ ධර්මතාවය නැත්නම් මේ ධර්ම කොටාසය හැදෑරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක හොයන්නේ නැත්නම් දුක විඳගෙන හිමම ඉන්නවා නම් ඒ දුක් චක්‍රය තුල දිගටම යන කෙනෙකුට මේ හේතුඵල ධර්මතාවයේ උමනා කරන්නේ නැහැ. නමුත් බුදුවරු මූලික වශයෙන් තමන් වශයෙන් මේ දුක්ඛ ස්වභාවය තේරුම් අරගෙන ඒ ඇති වෙන ආකාරය අවබෝධ කරගෙන ඒ මිදෙන ආකාරය අවබෝධ කරගෙන මිදුන ඇත්තෝ. ඒක නිසා ඒ ඇත්තෝ ලෝකයට ඒක කියලා දුන්නා, අවබෝධ කරලා දුන්නා, වටහලා දුන්නා සෙසු මිනිස්යන්ට. ඉතින් අපිටත් ඒක නිසා ඒක තේරුම් අරගන්න පුළුවන්, තේරුම් අරගෙන දුකෙන් මිදෙන්න පුළුවන්. අපි ඒකට කියන්නේ දුක්ඛ නිරෝධ කියලා පාලි භාෂාවෙන්. මේ දුෂ්කරතා කායික වශයෙන් මානසික වශයෙන් ඉන්න දුෂ්කරතා පියවර දෙකකින් අපිට නිමා කරන්න පුළුවන්. පළවෙනි පියවර මේ ජීවිතේදීමයි. මේක අවබෝධ කරගත්තම මේන් කොටසක් නිමා කරන්න පුළුවන්. සංකාර දුක්ඛය නිමා කරන්න පුළුවන්. මේ ජීවිතයේ තියෙනකන් දුක්ඛ සහ විපරිණාම දුක්ඛ කියන දෙක ඉතිරි වෙනවා. ඒක නිමා කරන්න බෑ. මොකද ඒක මේ නාම රූප ධර්ම වල ඇති වෙන ස්වභාවික දුෂ්කරතා විපරිණාම වශයෙන් ඇති වෙන දුෂ්කරතා. ඒව නාම රූප ධර්ම ඇති තාක් නැත්නම් සරලව කිව්වොත් සිත කය තියෙනකන් ඒ දුෂ්කරතා පවතිනවා. ඒ ටිකත් යම් කෙනෙකුට නිමා කරන්න අවශ්‍ය නම් එයාට පුළුවන් මේ සත්වයක් හැටියට උපදින එක නිමා කරන්න. සත්වයක් හැටියට ඉපදලා ඉන්නකම් අපිට ඒ ටික තියෙනවා. දුක්ඛයයි විපරිණාම දුක්ඛයයි තියෙනවා. එතකොට ඒකත් නිමා කරන්න පුළුවන් භව නිරෝධයෙන් ජාති නිරෝධයෙන්. එතකොට ඒ අවස්ථාව අපි හඳුන්වන්නේ නිරුපදි පරිනිබ්බාන කියලා. අර උපදිය කිව්වේ මේ නාම රූප ටිකටයි උපදි කිව්වේ. නැත්තම් පංචස්කන්ධයට. ඒ ටික ඉතිරිව තියෙනෝ නම් සෝපදි කියනවා. ඒ ටික අවසන් වුණාම නිරුපදි. ওই විදිහට යම් කෙනෙකුට පුළුවන්කම තියෙනවා දුකේ හට ගැනීම මනවින් අවබෝධ කරගත්තොත් ඒ අවබෝධ කරගන්න කෙනාට දුක්ඛ නිරෝධය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය අවසාන ඉලක්කය නැත්තම් දුක්ඛ නිරෝධය ඉලක්ක කරලයි නැත්නම් ඒ සඳහායි මේ හේතුඵල ධර්මතාවය මතු කරලා දක්වන්නේ බුදු පියාණන් වහන්සේ. ඉතින් හේතුඵල ධර්මතාවය නිවන් සාක්ෂාත් කිරීම සඳහා දේශනා කරන නම් ලෝකේ අනිකුත් දේවල් ගැන සොයන විමසන පරිේෂණ කරන හැම කෙනෙක්මත් භාවිත කරන්නේ හේතුඵල ධර්මතාවයම තමයි. දැන් උදාහරණයක් හැටියට වෛද්‍ය විද්‍යාවේ ගත්තොත් ලෙඩ රෝග ඇති වෙන්නේ ඇයි?
කියන එක තමයි නිතරම හොයන්නේ ඒකනේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඇයි? කියන එක හොයන. ඉතින් ඒ අර හේතුව හොයන්නේ. ඇයි ලෙඩ වෙන්නේ? ඉතින් හොයනවා, විමසනවා, පරිේෂණ කරනවා. ඉතින් සමහරට ඒ ලෙඩේ හේතුකාරකේ අපිට හොයාගන්න පුළුවන්. අවල් හේතුව නිසා මේක වෙන්නේ කියලා. එතකොට හේතුව නැත්තම් කාරකය සොයාගත්තම ඒක ඉවත් කරපුවාම ඒ ඵලය ඉවත් කරන්න පුළුවන්කම තිබෙනවා. මේ විදිහට හැම ශාස්ත්‍රයකම මේ හේතුඵල විමසීමක් අපිට පේන්න තියෙනවා. මේ ලෞකික විශේෂ ශාස්ත්‍ර නැත්නම් ලෞකික විද්‍යාවන් වල මේක කරනවා මිනිස්සයා. ඉතින් හේතුඵල ධර්මතාවය ලෝක ස්වභාවයක් නිසා කාටත් මේක යම් යම් මට්ටම් වලින් ග්‍රහණය වෙනවා. ග්‍රහණය නොවනවම නෙවෙයි. හැබැයි බුදු පියාණන් වහන්සේ මේ හේතුඵල ධර්මතාවය මතු කරලා ගත්තේ අර ලෞකික විෂයන් හදාරන ඇත්තෝ වගේ ඒවයි ඒ හේතු මොනවද කියලා පෙන්වීමට නොවේ. මේ අපි කලින් කිව්වා වගේ දුක කියන ස්වභාවය අවබෝධ කර ගැනීමට. ඒක කොහොමද ඇති වෙන්නේ කියන කාරණේ පෙන්වලා දෙන්න තමයි මේ හේතුඵල ධර්මතාවය මතු කරලා ගත්තේ. ඉතින් අපිත් එතකොට මෙතෙන්දී හේතුඵල ධර්මතාවයේ සාකච්ඡා කරන්නේ ලෞකික විශේෂේත්‍රයන්ට අදාළව නොවේ. මේ කියන ආධ්‍යාත්මික ගුණ වගාව එහෙම නැත්නම් දුකින් මිදීම ඉලක්ක කරගෙන. ඒ අනුවයි අපි කාලයක් මේ හේතුඵල ධර්මතාවයට අදාළ සාකච්ඡා මාලාවක් පවත්වාගෙන ආවේ. හොඳයි අපි මේ සාකච්ඡා මාලාවේ අග අන්තිම පියවරට අපි දැන් ඇවිල්ලා තියෙන ඒ තමයි අවිජ්ජා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්පේ සංපයෝග පිය විප්පයෝග ඉච්ඡාලාභ මේ කියන දේවල් ඇති වෙනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල වශයෙන් මේ දේවල් ටික එකිනෙක ප්‍රත්‍ය වෙලා එකිනෙක හේතු වෙලා ඇති වෙන ආකාරය දේශනා කරලා තිබුණා. ඒ වගේම මේ හේතුඵල સિદ્ધාන්තය නැත්නම් අපි ඒකට ධර්මතාව කියන ධර්මතාවත් වාක්‍ය හතරකින් දේශනා කළා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති වශයෙන්. ඒ තමයි සබහා දහම. සබහා දහම මේ හේතුඵල ධර්මතාවයේ තේරුම් ගැනීමේ පහසුව සඳහා වාක්‍ය හතරකින් ඉදිරිපත් කළා. සිද්ධි අතර අන්තර් සම්බන්ධතාවය අන්තර් පැවැත්ම එකක් නිසා අනික එකක් මත අනික පවතින ගතිය එකක් හට ගන්නකොට අනික තව එකක් හට ගන්න. යමක් පවතිනකොට ඒහා බැඳිලා තව දෙයක් පවතිනවා. හට ගැනීම පැවතීම. අනිත් පැත්තට නිමා වීම පැත්තත් එහෙමයි. මස්මින් අසති දන්න හොති. මේක නැත්තම් මේක නැහැ. මේ ස්වභාවය නැත්තම් මේ ස්වභාවයක් නැහැ. ඊමස්ස නිරෝධායි දන් නිරුද්ධති. මේ නිමා වෙනකොට මෙයත් නිමා වෙනවා ආදී වශයෙන් කියලා. ඉතින් ඔය ඉමස්මින් ඉමං මේ කියන වචනෙට අපිට ඕන දෙයක් දාගන්න පුළුවන්. කුමක් ඇති විටද කුමක් පවතින කියලා අපිට මේ ප්‍රශ්නේ අහලා ඒ ප්‍රශ්නෙට අදාළ පිළිතුර සපයා ගන්න පුළුවන්. ඉතින් ඔය සබාදහමේ න්‍යාය නැත්තම් හේතුඵල સિદ્ધාන්තය මේ ධර්මතාවයේ අසුරු කරගෙන
දුක පැහැදිලි කරගෙන ඇවිල්ලා අන්තිමට නැත්තම් මූලික කාරණේ හැටියට ප්‍රධාන කාරණේ හැටියට ප්‍රමුඛ කාරණේ හැටියට පෙන්වලා දුන්න අවිජ්ජා. ඒ අනුව අපි අද අවිජ්ජා කියන මේ ධර්මතාවය අවබෝධ කරගන්න අපි උත්සාහ කරමු. මේ පිළිබඳව මම කැමති ඉස්සර වෙලාම මේ මූලාශ්‍ර පිළිබඳව යමක් කියන්න. අවිජ්ජා පිළිබඳ දේශනා විශාල රාශියක් තියෙනවා. බුද්ධ දේශනා. ඉතින් විශේෂයෙන්ම සංයුත්ත නිකාය තුල තමයි මේ දේශනා ගොඩාක් ඇතුළත් වෙලා තියෙන්නේ. සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ ගියොත් එහි තියෙන සූත්‍ර තියෙනවා. සංයුත්ත නිකායේ සලායතන වර්ගයට ගියොත් එතන මේ සූත්‍ර තියෙනවා. සංයුත්ත නිකායේ මහා වර්ගයට ගියොත් මේ සූත්‍ර තියෙනවා. සංයුත්ත නිකායේ කන්ද වර්ගයට ගියොත් මේ සූත්‍ර අපිට දැක ගන්න පුළුවන්. අවිජ්ජා පිළිබඳව කෙරෙන සාකච්ඡා. පළමුවෙන් මම කැමති බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රශ්නය, අවිජ්ජා පිළිබඳ ප්‍රශ්නය අහන මේ සූත්‍රයක් මතු කරන්න. සංයුත්ත නිකායේමයි සත්‍ය සංයුත්තේ දෙවෙනි වර්ගයේ ධම්මචක්කප්පවත්තන වර්ගයේ 7 වෙනි සූත්‍රය අවිජ්ජා සූත්‍රය. ඒකමන්තං නිසින්නෝ කෝසෝ බික්ඛු භගවන්තං ඒතදෝච. කිසියම් ධර්ම සාකච්ඡාවකදී නැත්නම් බුදුරජාන් වහන්සේ මුණ ගැහෙනා ශ්‍රාවකෙක් බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අවිජ්ජාති බන්තේ උච්චති කතමානුකෝ බන්තේ අවිජ්ජා කිත්තාවතාච අවිජ්ජාගතෝ හෝති. ස්වාමීනි, අපි මේ අවිජ්ජා කියලා කියනවනේ. කොහොමද අවිජ්ජා කියන්නේ? කොහොමද කෙනෙක් අවිද්‍යාවට පැමිණුණා, අවිද්‍යාවටපත් වෙලා කියලා කියන්නේ කියලා මේ ප්‍රශ්නය අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හිදී දෙන පිළිතුර යංකෝ බික්ඛු දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති බික්ඛු අවිජ්ජා ඉත්තාවතාච අවිජ්ජාගතෝ හෝති. ඊටාම කෙටි සංක්ෂිප්ත පිළිතුරක් දෙනවා. යම් කෙනෙක් දුක්ඛේ අඥාන, ඥානං සහ අඥානං කියන පද දෙක අපි දැන් දන්නවා. ඥානං කියන්නේ අවබෝධය, අඥානං කියන්නේ අනවබෝධය කියන එකයි. එතකොට මේ දුක්ඛේ අඥාන, මේ දුක්ඛ කියන ස්වභාවය පිළිබඳව යමෙක් අඥාන නම්, ඒක පිරිසිඳ දැනගෙන නැත්නම්, ඒ මනමින් අවබෝධ කරගෙන නැත්නම්, ඒ වගේම දුක්ඛ සමුදය අඥානං, දුක හටගන්න ආකාරය, දුකට හේතුව පිළිබඳ අඥාන නම්, ඒ මනමින් අවබෝධ කරගෙන නැතිනම්, ඒ වගේම දුක්ඛ නිරෝධේ අඥානං, මේ දුක්ඛ ස්වභාවය නිරෝධ කිරීම නැත්නම් නිමා කිරීම පිළිබඳ අඥාන නම්, ඒ මනමින් අවබෝධ කරගෙන නැතිනම්, ඒ වගේම දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඥානං, දුකින් මිදීමේ ප්‍රතිපදාව පිළිබඳ අවබෝධයක් නැතිනම්, වැටහීමක් නැතිනම්, අඥාන නම් අයං උච්චති බික්ඛු අවිජ්ජා. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එත්තාවතාච අවිජ්ජාගතෝ හෝති. මේ පමණකින් අවිද්‍යාවට පත්වීමක්, පැමිණීමක් හැටියට දක්වන්න පුළුවන්. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ එතන අවවාදේ කරනවා අපිට. තස්මාතිය, ඒක නිසා ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ. මේ දුක කියන එක අවබෝධ කරගන්න ප්‍රයත්න කරන්න කියලා, උත්සාහ කරන්න කියලා. ඉදන්
ඉදන් දුක්ඛ අයං දුක්ඛ සමුදයෝති යෝගෝ කරණීය. ඉදන් දුක්ඛ නිරෝධන්ති යෝගෝ කරණීය. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝගෝ කරණීයෝ. උත්සාහ කරන්න ඕන ඒක අවබෝධ කරගන්න. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ ඒ භික්ෂුව අහන ප්‍රශ්නෙට ওই විදිහට පිළිතුරු දෙනවා. එතනම මේ අවස්ථාවේම ඕකේ අනිත් පැත්තේ ප්‍රශ්නේ අහනවා. විද්‍යා විද්‍යාති බන්තේ උච්චති කතමානකෝ බන්තේ විද්‍යා කිත්තාවතා විද්‍යාගතෝ හෝති කියලා. ඒකට පිළිතුරු දෙන්නේ අර විදියම යංකෝ බික්ඛු දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය ඥානං අයං උච්චති බික්ඛු විද්‍යා ඊත්තාවතා විද්‍යාගතෝ හෝති කියලා. එතකොට මේ දුක කියන ස්වභාවය සතරාකාරයෙන් අවබෝධ කර නොගැනීම අවිද්‍යාව, අවබෝධ කර ගැනීම විද්‍යාව. එතකොට මේවා ඊටාම පැහැදිලි දේශනා. මේවා අපිට කියව ගන්න පුළුවන්. මේ මූලාශ්‍රයන් තියෙනවා. කාටත් කියව ගන්න පුළුවන්. විවෘතව තියෙනවා මේවා. ගුඪ ධර්ම නෙමෙයි. කාගෙන්වත් හංගලා තියන්න ඕන දේවල් නෙමෙයි. පැහැදිලිවම අපේ බුද්ධ දේශනා තියෙනවා. ඒවා කියව ගන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒකට මම ඔය උද්දෘත කරේ සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේ ඇතුළත් ධම්මචක්කපවත්තන වර්ගයේ ඇතුළත් අවිජ්ජා විද්‍යා කියන සූත්‍රය. එතකොට ඔය විදිහට බුදුරජාණන් වහන්සේගෙන් ඔය ප්‍රශ්නය අහපු අවස්ථාවල ඔය පිළිතුර සපයලා තියෙන අවස්ථා අපිට හමු වෙනවා. ඒ විතරක් නෙවෙයි තවත් අවස්ථාවල ඔය ප්‍රශ්නේම තවත් අය අහපු අවස්ථාවල තවත් විදිහකට උත්තර සපයලා තියෙන වෙලාවල් අපිට මොන ගැහෙනවා. මේ උදාහරණයක් ඇටියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහ පිළිබඳ රූපං නප්පජානාති රූප සමුදයං නප්පජානාති රූප නිරෝධං නප්පජානාති රූප නිරෝධගාමිනී පටිපදං නප්පජානාති අවිද්‍යාව හැටියේ වේදනං වේදනා සමුදයං වේදනා නිරෝධං වේදනා නිරෝධගාමිනී පටිපදං සංඥා සංකාර විඥාන ඔය පංචස්කන්ධ ධර්ම නැත්නම් නාම රූප අපි වලට කියන්නේ මේව පිළිබඳව යථාබෝධේ නැතිකම අවිද්‍යාව හැටියට දක්වලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා රාශියක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් මේ පිළිබඳව තියෙන සාකච්ඡා ඔය මම කියපු සංයුත්ත නිකාය සලායතන වර්ගයේ කන්ද වර්ගයේ අවිජ්ජා වර්ග දෙකක් තියෙනවා. අවිජ්ජා පිළිබඳව සාකච්ඡා කරන සූත්‍ර ගොනු කරපු වර්ග කියන්නේ කොටස කියන එකයි ගොනුව එකතුව කියන අදහස වර්ග කියන්නේ වර්ගීකරණය කියන එක. ඉතින් ඒ සූත්‍ර අපිට කියවන්න පුළුවන්කම තියෙනවා. ඒ වර්ග වල සම්පූර්ණම වගේ ඇතුළත් වෙලා තියෙන්නේ ඒ සූත්‍ර. ඉතින් මේවා සමස්තයක් හැටියට අපි සාකච්ඡා කළොත් මේවා පොදුවේ බුදුරජාණන් වහන්සේ දෙන ඔය පළමු උත්තරේ පළමුවෙන් අපි ඉදිරිපත් කර සූත්‍රයෙන් පුළුල් විදිහට මේ අවිද්‍යාව කියන ස්වභාවය දක්වන්නේ. දුකට හේතුව නිවනට මඟ. මේ හතර නොදැනීම අවිද්‍යාව හැටියටත් ඒ හතර පිළිබඳ ඥානං
දැනුම විද්‍යාව හැටියට. එතකොට මෙතන ඥානං අඥානං කියන වචන දෙකට අපි යමක් ඒ ගැන කියන්න අවශ්‍යයි. අර ඥානං කිව්වම ඒකෙන් අදහස් කරන්නේ ප්‍රත්‍යක්ෂ වෙලා කියන එක නෙවෙයි. දැනුමක් හැටියට නැත්තම් යම්කිසි කරුණු ටිකක් තේරුම් අරගෙන ඉන්නවා කියන අදහසයි ඇත්තට මෙතන තියෙන්නේ. එතකොට මේ දුක තියෙන ස්වභාවය පිළිබඳව යම් දැනුමක් තියෙනවා. දුක හට ගන්න ආකාරය පිළිබඳ යම් දැනුමක් තියෙනවා. දුකින් මිදෙන ආකාරය මිදීම පිළිබඳව යම් දැනුමක් තියෙනවා. ඊට මග දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳ යම් දැනුමක් තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ ඒවා ප්‍රත්‍යක්ෂ කිරීමකට වඩා එම කරුණු හතර පිළිබඳ යම් දැනුවත්භාවයක් තියෙනවා. එතකොට ওই දැනුවත්භාවය උපකාරී වෙනවා පුද්ගලයාට එතනින් ඉදිරියට යන්න. ඒ කියන්නේ යාට යම්කිසි දැනුවත්භාවයක් ඇති වුණාම තමයි දුකෙන් මිදීමට යොමු වෙන්නේ. එහෙම නැත්නම් දුකින් මිදීමට යොමු වීමක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ පුද්ගලයා දිගටම මේ දුක තුල ඉදිරියට යන්න පුළුවන්. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ මේවා පැහැදිලි කරලා තියෙන වෙනත් තැන්වලදී මේ කාරණේ උදාහරණයක් හැටියට සංයුත්ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුත්තේ අවිජ්ජා වර්ගයේ අවිජ්ජා සූත්‍රයට ගිහිල්ලා බැලුවොත් එතනත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් නමතලා කරන දේශනාවක් අපිට හමු වෙනවා. අවිජ්ජා භික්ඛවේ පුබ්බංගම අකුසලානං ධම්මාන සමාපත්තිය අන්නදේව අහිරිකං අනුත්තප්පං අවිජ්ජාගතස්ස භික්ඛවේ අවිද්දසුනෝ මිච්ඡා දිට්ඨි පහෝති මිච්ඡා දිට්ඨිස්ස මිච්ඡා සංකප්පෝ පහෝති මිච්ඡා සංකප්පස්ස මිච්ඡා වාචා පහෝති මිච්ඡා වාචස්ස මිච්ඡා කම්මන්තෝ පහෝති මිච්ඡා කම්මන්තස්ස මිච්ඡා ආජීවෝ පහෝති මිච්ඡා ආජීවස්ස මිච්ඡා වායාමෝ පහෝති මිච්ඡා වායාමස්ස මිච්ඡා සති පහෝති මිච්ඡා සතිස්ස මිච්ඡා සමාධි පහෝති කියලා මේ අවිද්‍යාව පූර්වාංගම වෙනවා. අවිජ්ජා භික්ඛවේ පුබ්බංගම අකුසලානං ධම්මාන සමාපත්තිය. හැම අකුසල ධර්මයකටම සමාපatti කියන්නේ පැමිණීම කියන එකයි. පත්වීම කියන අදහස සමාපatti කියන්නේ පත්වීමට හැම අකුසල ධර්මයකටම පත්වීමට මේ අවිද්‍යාව මූලික වෙනවා. අන්නදේව අහිරිකං අනුත්තප්පං. ඔය ලැජ්ජා බය දෙක නැහැ අවිද්‍යාව ඇති කල්හි. ඉතින් අවිජ්ජාගතස්ස භික්ඛවේ අවිද්දසුනෝ මිච්ඡා දිට්ඨි පහෝති. ඒ අවිද්‍යාව මේ තියෙනකොට ඒක පවතිනකොට ඉතින් ඒකම මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා සංකල්ප මිත්‍යා වාචා කම්මන්ත ආජීව ආදී වශයෙන් ආර්ය මාර්ගයේ පෙන්නන මේ වැරදි ආකාරයේ කියන්නේ වැරදි ආකාරයක මේ දුකට හේතු වෙන විදිහට මේ දේවල් කෙරෙන. මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප ආදී වශයෙන් කියන්නේ ඒ මිත්‍යා දෘෂ්ටියෙන් කරන දේවල් කියන දේවල් හිතන දේවල් හරහා දිගටම දුක ඇති කරනවා. ඉතින් ওই විදිහට මේ අවිද්‍යාව හැම අකුසලයකටම මූලය වෙන ආකාරය වෙනත් දේශනාවලදී බුදුපියාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව දේශනා අපි සාකච්ඡා කරනවා නම් ගොඩාක් දේශනා තියෙනවා. ඊළඟට ඔය අවිද්‍යා වර්ග වලට ගිහිල්ලා බලපුවම ඒවයි හුඟක්ම මේ සරියුත් හාමුදුරුවෝ සහ මහා කොට්ටිත හාමුදුරුවෝ දෙන්නගේ සාකච්ඡා අපට ගොඩාක් දකින්න ලැබෙනවා. ඒවා බුදු පියාණන් වහන්සේගේ දේශනාත් හුඟක් තියෙනවා. දැන් එක දේශනාවක අවිජ්ජා පහන සූත්‍රය උදාහරණයක් හැටියට ගත්තොත් ඒක බුද්ධ දේශනාවක්. ඇතුළත් වෙන්නේ
සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සලායතන සංයුත්තේ 6 වෙනි වර්ගයේ අවිජ්ජා වර්ගයේ එහි පළවෙනි සූත්‍රය අවිජ්ජා පහන සූත්‍රය. සවැත් නුවර දේවරම් වෙහෙරති අතකෝ අඤ්ඤතරෝ බික්ඛු යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝ කෝසෝ බික්ඛු භගවන්තං ඒතදෝච. එක්තරා ශ්‍රාවකයෙක් භික්ෂුවක් බුදුරජාන් වහන්සේගෙන් යමක් විමසනවා. කතන්නකෝ බන්තේ ඥානතෝ කතම් පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති. අපි කොහොම දැනගත්තම කොහොම දැකගත්තමද කතං ඥානතෝ කතම් පස්සතෝ. කොයි විදිහට දැනගත්තම කොයි විදිහට දැකගත්තමද අවිද්‍යාව දුරු වෙන්නේ, අවිජ්ජා පහීයති සහ විජ්ජා උප්පජ්ජති, විද්‍යාව හටගන්නේ කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර චක්ඛුංකෝ බික්ඛු අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති. රූපේ අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති. චක්කු විඥානං චක්කු සම්පස්සං යම්පිදං චක්කු සම්පස්සපච්චය උප්පජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං සුඛං වා තම්පි අනිච්චතෝ ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහීයති විජ්ජා උප්පජ්ජති කියලා ඔහොම එක පැත්තකින් පෙන්නනවා මේ ඇස රූපය ආදී ඒ දේවල් රූපය. අනිත් පැත්තෙන් ඇස ආදී ඒ ඉන්ද්‍රිය රූප ආදී අරමුණු. ඊළඟට මේවා හමුවීමත් එක්ක ඇති වෙන තත්ත්වයන් චක්කු විඥාන සෝත විඥාන ආදී තත්ත්වයන්. ඊට පස්සේ පස්ස වේදනා මෙන්න මේ වගේ දේවල් පෙන්නනවා. මේවා පිළිබඳව ඥානතෝ පස්සතෝ මේවා දැන ගැනීම සහ දැක ගැනීම. දැන ගැනීම කියන්නේ මේ පිළිබඳව දැනුම, පස්සතෝ කියන්නේ අත්දැකීම. තමා තුලින් තමාගේ කය මනස තුලින් ඒ වටහා ගැනීම, තේරුම් ගැනීම කියන එකයි. ඒ ඔය විදිහට අපිට මේ අවිද්‍යාව පිළිබඳව කරන පැහැදිලි කිරීම රාශියක් අපිට මුණ ගැහෙනවා. මේ දේශනා පසුවට වෙනත් ශ්‍රාවකයන් විසින් සාකච්ඡා කරලා තියෙනවා. සමස්තය අවිද්‍යාව පිළිබඳව කරන ලද සමස්ත විශාල දේශනා රාශිය සාරාංශ කරලා අපිට අදහස ගන්න පුළුවන්. මම ඔය උදාහරණ වශයෙන් සූත්‍ර කීපයක් මතක් කළේ. මූලාශ්‍රත් අපේ කල්යාණ මිත්‍රයන්ට මතක් කළේ කියවන්න පුළුවන් මේවා. දැන් කියවන්න පහසුකම තියෙනවා. ඒක නිසා කියවන්න පුළුවන්. මේ සමස්තය අපිට සාරාංශ කරලා ගන්න පුළුවන්. අර පළවෙනියට මම ඉදිරිපත් කර බුද්ධ දේශනාවට අනුව ගත්තොත් එතෙන්දී බුදුරජාන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ අවිද්‍යාව කියන්නේ ප්‍රධාන වශයෙන් මේ දුක පිළිබඳ කාරණේ නොදැනීම. දුකට හේතුවත් දුකින් මිදීමත් මිදීමේ මගත් පිළිබඳව අනවබෝධයයි. ඊළඟට එතනින් පසුව කෙරෙන අවිද්‍යාව පිළිබඳව වෙන සාකච්ඡා දිහා බලපුවාම ඒවායි වෙනස් විදිහේ සාකච්ඡා හැටියට අපිට පෙනුනට ඒ හැම එකකමත් පැහැදිලි කරන්නේ අර හතරෙන් එකක්මයි. එක්කෝ දුක්ඛ සත්‍යය පැහැදිලි කරනවා. දුක්ඛ සත්‍යය නොදැනීම. දුක ඇති වෙන ආකාරය පැහැදිලි කරනවා. දැන් ඔය නාම රූප ධර්ම පිළිබඳ අවබෝධය නැතිකම නිසා නාම රූප ධර්ම කෙරෙහි ඇලෙනවා, ගැටෙනවා, මුලා වෙනවා. එතකොට ඒ ඇලීම, ගැටීම, මුලා වීම තුලින් අර දුක එනවා. ඒ කියන්නේ සමුදය සත්‍ය එතෙන්දී පැහැදිලි කරන්නේ. දැන් දුක හටගන්නේ කොහොමද කියලා බලපුවාම මේ ඇස, රූපය, කන, ශබ්දය,
මේ ආදී වශයෙන් ඉන්ද්‍රියයන් සාරමුණු ඒවයි යථා ස්වභාවය නොදැනීම මේවා මේ රූප ධර්ම නාම ධර්ම හේතුඵල වශයෙන් ඇති වෙන ඒවා මේවයි ක්‍රියාත්මක වීම ආයතන හැටියට ගත්තොත් චක්කායතන සෝතායතන ආදී වශයෙන් ආයතන හැටියට ක්‍රියාත්මක වීමත් හේතුඵල ධර්මතාවක් ස්වභාවය. අනිත් එක මේවයි ඇති කරන මේවා තුල මේවයි පවතින මේ වෙනස් වීම අනිත්‍යතාව විපරිණාමතාව වෙන ක්‍රමානුකූල වෙනස් වීම අනිත්‍යතාව කියේ ඕනෑම මොහොතක ඕනෑම තත්වයකටපත් වෙන්න තියෙන හැකියාව. විපරිණාමතාවය කියේ යම් ධර්මතාවයක් හටගෙන නිමා වීම කියන කාලාන්තරය තුල කාල පරාසය තුල ක්‍රමානුකූලව සිදුවේගෙන යන වෙනස්කම. ඊළඟට මේවයි තියෙන මේ හට ගන්න නිමා වෙන ලක්ෂණේ සමුදේ වය. ඊළඟට මේවයි අනාත්ම පටිච්ච සමුප්පන්න ලක්ෂණේ හේතු වශයෙන් හේතු යම් හේතුවකින් හටගෙන හේතු නිසා පැවතිලා හේතු නිසා නිමා වෙන ලක්ෂණ. ඊළඟට මේ සියල්ල අපි කැමති ආකාරයට කැමති විදියට කැමති තාක් කාලයක් පවත්වා ගන්න බැරි ස්වභාවය අනාත්ම ලක්ෂණ. මේ වගේ දේවල් මතු කරලා පෙන්නන්නේ ඇයි? මෙවැනි දේවල් මේ ස්වභාවික දේවල් මේ කතා කරන ඔක්කොම අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්ච සමුප්පන්න මේවා සබාධමට අයිති දේ. අපි තව වචනයක් ඒකට පාවිච්චි කරලා තියෙන තැන ධම්මතා කියලා. එතකොට ඒවා පිළිබඳ අනවබෝධය අඥාන ගතිය නොදන්න ගතිය අවිද්‍යාව. මොකද මේ නොදන්නකම නිසා මේවා සබාධම මේවා මේක මෙහිමයි මේක හටගන්නේ මෙහිමයි පවතින්නේ මෙහිමයි නිමා වෙන්නේ මෙහිමයි කියලා එහෙම අවබෝධයේ නැති තැන මේ ගැටලුව එනවා. මේ දුක එනවා. හදාගන්න දුක විශේෂයෙන් අපි ඔකට කියනවා හදාගන්න දුකට කියනවා සංඛාර දුක්ඛය කියලා. සංඛාර දුක්ඛය හදාගන්නෙම අවිද්‍යාව නිසා. ඊට පස්සේ යම් කෙනෙක් නැවතත් පංචස්කන්ධයක් ලබන්න නැත්නම් අපි ඒකට කියනවා ජාති කියලා. ජාතියකට යන්නේ අවිද්‍යාව නිසා. ඉතින් දැනට අපි ජාතියකට ඇවිල්ලා තියෙනවා. මනුෂ්‍ය ජාතියේ මිනිස්සුયો හැටියට අපි ඉපදිලා තියෙනවා. එතකොට මේ ඉපදිච්ච අපිට කය මනස තියෙනවා. ඉතින් විශේෂයෙන් මනස මෙහෙවල අපිට පුළුවන්කම තියෙනවා මේක අවබෝධ කරගන්න. මේ දුකට හේතුව දුකින් මිදීමේ මඟ අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේම අපිට වීරිය කියලා එකක් තියෙනවා. වීරිය කියලා එකක් යොදන්න හැකියාව තියෙන මනුස්සයට. වීරිය කරලා උත්සාහ කරලා යම් දේවල් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අවිද්‍යාව අයින් කරගන්න පුළුවන්. විද්‍යාව උපදවා ගන්න පුළුවන්. ඒක තමයි එතන වෙනස. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැත්තෙන් ගත්තොත් මිත්‍යා දෘෂ්ටි අයින් කරලා සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒ හැකියාව අපිට තියෙනවා. මේක දෙතන වෙනසක් කරගත්තානේ. ඒ වෙනස පැහැදිලිවම කරගන්න පුළුවන්. මිත්‍යා සංකල්ප වලින් අයින් වෙලා සම්මා සංකල්ප වලට එන්න පුළුවන්කම තියෙනවා. මේ වෙනස අපිට ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අපේ වචනය ක්‍රියාව වාචා කම්මන්තවල තියෙනවා නම් කිසියම් ආකාරයක අයහපත් තත්ත්වයක් ඒක අපිට යහපත් කරගන්න පුළුවන් පැහැදිලිවම. ඒක බැරි කමක් නැහැ. ආජීව දීපෑත්ම අපි ජීවත් වෙන්න තෝරාගෙන කියන වැඩපිළිවෙල ඒක යම්කිසි දුකට හේතු වෙන පැත්තක් තියෙනවා නම් ඒකෙන් අපිට අයින් වෙන්න පුළුවන්. ওই ටික වෙනස් කරගන්න අපිට යහපත් උත්සාහය කරන්න පුළුවන්. සම්මා වායාම සතිය ප ဋ ාණ කරගන්න පුළුවන්. වර්තමාන මොහොතේ සිහිනුවන පවත්වා ගැනීමේ කුසලතාව ඇති කරගන්න පුළුවන්. සම්මා සති.
ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවයේ සාවධාන බව ඇති කර ගන්න පුළුවන්. එක දෙයකට එක දිගට හිත යොමු කර ගැනීමේ හැකියාව ඇති කර ගන්න පුළුවන්. එතකොට ඔය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ පෙන්ලා තියෙන කුසලතා 8ක් වශයෙන් දක්වලා තියෙන මේ කුසලතා පැහැදිලිවම මිනිස්සු හැටියට අපිට ඇති කරගන්න පුළුවන්. වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් එක් පැත්තකින් අවබෝධය අනවබෝධය දුරු කරලා අවබෝධය ඇති කරගන්න පුළුවන්. බුද්ධිමය පැත්ත, අවබෝධමය පැත්ත. අනිත් පැත්තෙන් හැඟීම් පැත්ත, සංකල්ප, සංකප්ප, ආකල්ප, සංකප්ප කියලා අපි කියනවා. ඒවා වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා අපිට. අනිත් පැත්තෙන් චර්යාත්මකං වාචා කම්මන්ත ආජීව පැත්ත බලපුවාම මේ පැත්තත් නිවැරදි කරගන්න පුළුවන්. එතකොට ඒ පිළිබඳ දැනුමක් ලබාගෙන ඒවයි තියෙන දෝෂ තමා තුලින් දැකගෙන අර ඥානතෝ පස්සතෝ කිව්වේ ඒකයි. දැකගෙන උත්සාහය වීරිය යොදලා මේවයි යම් වෙනස්කම ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. වෙනසක් ඇති කරගන්න පුළුවන්. ආර්ය ප්‍රතිපදාව තුල තියෙන්නේ මේකමයි. එතකොට මෙන්න මේ දේවල් ටික දන්නේ නැත්නම් අපි මේ වෙනස්කම කරගන්න ප්‍රමාණවත් තරම් ඥානයක් නැත්තම් ඒක තමයි අපි මූලික වශයෙන් මේ අවිද්‍යාව කියලා කියන්නේ. මේ ගැටලුව දන්නේ නැත්තම් ඒක ඇති වෙන ආකාරය දන්නේ නැත්තම් වෙනස් කරගන්නා වූ ක්‍රමය දන්නේ නැත්තම් එතකොට එතන තියෙන අඥානකමක් නැත්තම් අවිද්‍යාවක් අනවබෝධයක් නොදන්නාකම. එතකොට දුක ඉලක්ක කරලමයි අවිද්‍යාව පැහැදිලි කරන්නේ. දුකට හේතුව දුකින් මිදීමේ මාර්ගය නොදැනීම අවිද්‍යාව හැටියට දක්වන්නේ. වෙන වෙනත් කාරණා නෙමෙයි. තවත් ලෝකේ ඕන තරම් අපි දන්නේ නැති දේවල් තියෙනවා. ඒ දන්නේ නැති දේවල් දැනගන්න කියලා විශේෂ ශාස්ත්‍රයන් හදාගෙන තියෙනවා මිනිස්සු. භෞතිකයේ දන්නේ නැති දේවල් දැනගන්න භෞතික විද්‍යාව. රසායන වල දන්නේ නැති දේවල් දැනගන්න රසායන විද්‍යාව. ජීවීන්ගේ දන්නේ නැති දේවල් දැනගත යුතු දේවල් දැනගන්න ජීව විද්‍යාව. සමාජයේ දැනගත යුතු දන්නේ නැති දේවල් දැනගන්න සමාජ විද්‍යාව. දේශපාලනේ දන්නේ නැති දේවල් දැනගන්න දේශපාලන විද්‍යාව. ආර්ථිකයේ දන්නේ නැති දේවල් දැනගන්න ආර්ථික විද්‍යාව. ඔහොම කියලා අපි දැනගත යුතු දන්නේ නැති දේවල් දැන ගැනීම සඳහා මේ දැන ගැනීම ශාස්ත්‍ර නැත්නම් ඔවට විද්‍යාව කියලා කියනවා. එහෙම හදාගෙන තියෙනවා. හැබැයි මේ විද්‍යාව වලින් කරන්නේ ඔක්කොම මේ ලෞකික පැත්තේ දේවල් සොයලා විමසලා දැන ගැනීම. ඒ සොයා විමසා දැන ගැනීම සාමාන්‍ය ලෝකයා එපයි කියන්නේ නැහැ. බුදුදහමෙත් ඒව එපා කියන්නේ නැහැ. යම් ප්‍රමාණයකට ජීවිත පැවැත්ම සඳහා ඒ ජීවිතයේ තියෙන යම් දුෂ්කරතා කටුක තත්ත්වයන් මගහරවා ගන්නට ඒව දැනගත යුතුයි. උදාහරණයක් ඇටියට අපි ආර්ථික විද්‍යාව ගමු. එතකොට හැම කෙනෙකුටම ආර්ථිකයක් කියලා දෙයක් තියෙනවා. ආර්ථිකයක් කියලා කියන්නේ ජීවිතය පවත්වා ගන්නට අවශ්‍ය කරන මූලික අවශ්‍යතා සම්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය. එතකොට ඒක කවුරුත් කාටත් කරන්න වෙනවා. බුදුන් රහතුන්ටත් ඒක එසේම අදාළයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි දෙගොල්ලටම ආර්ථික විද්‍යාවක් ඉගැන්වුවා. කොහොමද තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කරගන්නේ කියලා. ඉතින් උපයන විදිය, ඒව තැම්පත් කරගන්න විදිය, වියදම් කරන විදිය, ආයෝජනය කරන විදිය, බෙදා හදා ගන්න විදිය මේවා දහමේ කියලා තියෙනවා. ඉතින් ඒව දැනගත්තම ආර්ථිකය යහපත් විදිහට හසුරවා ගන්න පුළුවන්.
යම් ප්‍රමාණයකට සෑහෙන දුරට ඒක හසුරවා ගන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ හැම එකකම තියෙනවා ආර්ථිකය අපි කියමු හොඳටම හසුරවා ගත්තා කියලා. එතන දේශපාලන විද්‍යාවට ගිහිල්ලා අපි දේශපාලන தত্ত্বය මේ හොඳින් හසුරවා ගත්තා කියමු. සමාජ විද්‍යාවට ගිහිල්ලා සමාජය හොඳින් හසුරවා ගත්තා කියමු. තව මොන හරි විද්‍යාවන්ට ගිහිල්ලා අපි ඒවයි තියෙන යම් ගැටලුකාරී තත්ත්වයන් මගහරව ගත්තා කියමු සෑහෙන දුරට. නමුත් මෙතන තියෙනවා මේ ඒ ඕනම ගැටලුකාරී තත්ත්වයක් සමහන් කරගත්තත් අපි හිතමු ආර්ථිකයේ හොඳ තත්ත්වයට අපි සකස් කරගත්තා කියලා. හැබැයි මේ හොඳ තත්ත්වය අනිත්‍යයි. සමාජ විද්‍යාව හොඳට හදාරලා සියලුම දෙනා සමාජ විද්‍යාත්මක දැනුම ලබාගෙන යහපත් සමාජ තත්ත්වයක් ඇති කරගත්තා කියන්නේ ඒ යහපත් සමාජ තත්ත්වය අනිත්‍යයි. අනාත්මයි. විපරිණාමයටපත් වෙනවා. ඇති වුණා වගේම නැති වෙලා යනවා. යහපත් සමාජ තත්ත්වයේ පවතින කිසියම් හේතුඵල ධර්මතාවයක් උඩ ඒ හේතුව නැති වුණාද ඒක නැති වෙනවා. ඒක නිසා මේ ඕනම අපේ ලෞකික විද්‍යාවක් තුලින් ගොඩනගන ඕනෑම යහපත් තත්ත්වයක් ඕනම එකක් අනිත්‍යයි. එතකොට මේ අනිත්‍ය අනාත්ම විපරිණාම සමුදය වය පටිච්චසමුප්පන්න මේ ලක්ෂණ විසින් ආපහු මතු කරන අර දුෂ්කරතාවය දුක කියන එක. එතකොට මොකද වෙන්නේ? අන්න ඒක දැනගෙන නොහිටියොත් ඒ යටින් තියෙන යටි පෙළ නැත්තම් යටි නූල වගේ මේක යටින් යන මේ සියලු දෙයට පොදු ලක්ෂණේ නොදැන හිටියොත් එතෙන්දී පුද්ගලයා වෙහෙසටපත් වෙනවා දුකටපත් වෙනවා ආය වටේ. මේකෙන් කියන්නේ නැහැ දැන් යහපත් සමාජ තත්ත්වයක් ඇති කර නොගත යුතුයි. යහපත් ආර්ථික තත්ත්වයක් ඇති කර නොගත යුතුයි. යහපත් දේශපාලන වටපිටාවක් ඇති කර නොගත යුතුයි කියන එකක් මෙතෙන්ද කියන්නේ නැහැ. ඒක ඇති කරගත යුතුයි මේ ජීවිතයේදී නැත්නම් තවත් දුක්ඛ දෝමනස්ස වැඩි වෙනවා. නමුත් ඒවා විසින් ඇති කරන යහපත් ආර්ථික තත්ත්වය, යහපත් සමාජ තත්ත්වය, යහපත් දේශපාලන තත්ත්වය, යහපත් ගෘහ ජීවිතය, යහපත් යුග ජීවිතය, යහපත් වෘත්තීය ජීවිතය. ඒවා අපි මහන්සි වෙලා ගොඩනගන දේවල්. ඊට අදාළ විද්‍යාවන් හදාරලා ඒ හැම එකටම අදාළ විද්‍යාවක් තියෙනවා. ඒකේ ආචාර ධර්මීය අංශය හොඳ පැත්ත මොකද්ද නරක පැත්ත මොකද්ද? ඒක අවුල් වෙන්නේ කොහොමද? නිර්වුල්ව පවත්ව ගන්නෙ කොහොමද? කියන එක පිළිබඳ විද්‍යාවක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු ගෘහ ජීවිතයේ යුග ජීවිතය කියලා ගමු. තාම සරල දෙයක්. බොහෝ මිනිස්සු ගෘහ ජීවිතයට යුග ජීවිතයට ඇතුල් වෙනවා. ආවාහ වෙනවා. ඒ කියන කාරණේ අපි පැත්තකින් තියමු. ඇතුල් වෙන. එතකොට ඒකට අදාළ විද්‍යාවක් තියෙනවා. විද් කියලා කියන්නේ ඊට අදාළ ඥානයක් දැනුමක් තියෙනවා. අපි යුග ජීවිතයක් ගත කරනකොට කොහොමද ගත කරන්න ඕන? මේක අවුල් වෙන්නේ කොහොමද? නිර්වුල්ව පවත්වා ගත හැක්කේ කෙසේද? ප්‍රශ්න ගැටළු අවම කරගෙන මේක යන්න පුළුවන් කොහොමද කියන ඒ පැහැදිලි හැම විද්‍යාවක් තියෙන බුදුරජාණන් වහන්සේ යුග ජීවිතයට අදාළව ඒක නිර්වුල්ව ගෙනියන්න අවශ්‍ය කරන දැනුමක් අපිට ලබා දීලා තියෙනවා. ඕනනම් කෙනෙකුට ඒ දැනුම පාවිච්චි කරලා ස්ත්‍රී පුරුෂ දෙපළකට පුළුවන් හොඳ එකඟතාවයකින් අවබෝධයකින් යුතුව මේ යුග ජීවිතය ගෙනියන්න. නමුත් මේක නිට්ටය නැහැ අනිත්‍යයි. මෙහි තියෙන සාධක සාධනීය ලක්ෂණ යම් මොහොතක බිඳ වැටෙනවා. වෙනස් වෙනවා. අපිට පවත්වාගත නොහැකි මට්ටමකටපත් වෙන අනත්ත වෙනවා. ඒක විපරිණාමයට වැටෙනවා. ඇති වුණා වගේම නැති වෙලා යනවා. එතකොට ඒක දැනගෙන ඉන්න ඕන. අර හොඳ දේ මහන්සි වෙලා ගොඩනගා ගන්න දේ හොඳ දේ වටිනා දේ අනිත්‍යයි කියන එක නොදැන හිටියොත් අන්න අඥාන අවිජ්ජා
දන්නේ නැහැ මේක. මේකේ අර ඒක නිසා මෙතන අවිද්‍යාව කියන එකට ගන්නේ බුදුදහමේ නිතරම මේ ආර්ථික විද්‍යාව නොදැනීම, සමාජ විද්‍යාව නොදැනීම, දේශපාලන විද්‍යාව නොදැනීම, මේ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව නොදැනීම නෙවෙයි. ඒක අවිද්‍යාව හැටියට ගන්නෑ බුදුදහම. ඒව නොදැනීමත් ඕනනම් කෙනෙකුට අවිද්‍යාව කියලා කියත හැකියි. නමුත් බුදුදහම ඒක ගන්නෙ නෑ. බුදුදහම මේ සියල්ලටම පොදු දෙයක් පෙන්වනවා. සියල්ලටම පොදු දෙයක්. ඉතින් අන්න ඒක නොදැනීම. ඔය සියල්ල විසින්ම මතු කරන දුෂ්කරතාවය. දුක්ඛේ අඥාන. මේ හැම එකක් විසින්ම යම් තැනකදී මේ දුෂ්කරතාවය මතු කරනවා. අපි හැම දෙයක්ම හොඳට ප්ලෑන් කරලා සැලසුම් කරලා හොඳට නිර්මාණය කරන මනුස්සයට එහෙම හැකියාව තියෙනවා. මානව ඉතිහාසය බැලුවොත් මිනිස්සු බොහෝ දේවල් ඵලදායී විදිහට සකස් කරලා තියෙන නිර්මාණය කරලා තියෙන. නැහැ කියන්නේ බුදුජානක වහන්සේ පවා ඒවා මානව ක්‍රියාකාරකම් මිනිසුන්ගේ වටිනාකම් අගය කරලා තියෙන. හොඳට ආර්ථිකය හසුරවාගෙන යෑම අගය කරන බුදුදහම. යහපත් සමාජ දේශපාලන සමාජ වාතාවරණය අගය කරන. යහපත් ගෘහ ජීවිතය අගය කරනවා. ඒවා නැත්තේ නෑ. ඉතින් ඒ අගය කරන ඒ දේ ඒකේ යටි පැත්තක් තියෙනවා හැමතිස්සෙම මේ වෙනස් වෙන විපරිණාමය වෙන ලක්ෂණ. ඉතින් ඒක දැනගන්න ඕනේ. ඒකෙන් තමයි මේ දුක්ඛ එන්නේ. දුෂ්කරතාවය මතු කරන්නේ. අපි අර හොඳට නිර්මාණය කරපු එකෙන්මයි දුෂ්කරතාවය. අර උදාහරණයක් ගත්තේ අපි හොඳ යුග ජීවිතයක් නිර්මාණය කරගන්නවා අපි. මේ බලන්නකෝ ඕකට මහන්සි වෙන හැටි සමහර වෙලාවල් වල. අම්මලා තාත්තලා සෑහෙන මහන්සි වෙලා ආවහ විවාහ වෙන අයත් ගාක් මහන්සි වෙලා ඉතින් අපි කියන හොඳ යුග ජීවිතයක් පටන් ගත්තා කියලා. ඉතින් හොඳට තමන්ට ගැළපෙන අය හොයාගෙන අදහස් උදාස් සමාන අය හොයාගෙන මේ ආර්ථික සමාජ තත්ත්වයන්ගෙනුත් උවට ගැළපෙන දේවල් හොයාගෙන ඉතින් අපි සෑහෙන මහන්සි වෙලා මේකට පුදුමාකාර විදිහට මහන්සි වෙනවා. මම මේක උදාහරණයක් ගන්න. මහන්සි වෙලා ඔබ ගොඩනගන. බුදුදහම එපා කියන්නේ නැහැ ඉතින් ඒක. මේ කැමති ඇත්තන්ට ඒක කරගන්න පුළුවන්. ගොඩනගන නිර්මාණය කරන යුග ජීවිතේ නිර්මාණය කරලා ඉතින් අපි සතුටු වෙනවා. අපි හොඳට මේක සකස් කරගත්තා. ගෘහ ජීවිතයට අවශ්‍ය ආර්ථිකය අපි හොඳට හදාගත්තා. ඊට පස්සේ රැකී ආරක්ෂාවකුත් ඒකට සම්බන්ධ කරගත්තා. ඔහොම කියලා මේක මේ ගොඩනගා ගන්නවා Taman කැමති විදිහට ගොඩනගමින් යනවා. හැබැයි ගොඩනගුවට මොකද ඕක ඇස්සේ අර ඕක තුල ඒකට පොදු ධර්මතාවය ඕක තුලින්ම මතුවලා යනවා. අපි මේ හොඳට හදපු එක අනිත්‍යයි කඩා වැටෙනවා විවිධ හේතු නිසා. එතකොට අන්න ඒක නොදැන හිටියෝ. ඒ නොදැනීම අඥානං කියලා කියන්නේ අවිජ්ජා. මේක දැනගෙන ඉන්න කෙනාට ප්‍රශ්නයක් නෑ. මේක ඉතින් ගොඩනගනවා තමයි උනාට කඩා වැටෙනවා. වෙනස් වෙනවා. විපරිණාමයකටපත් වෙනවා. සමහර දේවල් අපිට ඕන හැටියට හසුරවන්න බෑ, පවත්වන්න බෑ කියන එක තේරෙනවා. එතකොට අර ගැඹුරු තේරුම් ගැනීම හැබැයි මේක ඥානතෝ විතරක් මදි. බුදුරජාණන් වහන්සේ නිතරම ඥානතෝ පස්සතෝ අනිත්‍යතෝ අනත්තතෝ විපරිණාම සමුදේවය මේවා ඥානතෝ පස්සතෝ අවිජ්ජා පහියති විජ්ජා උප්පජ්ජති. දැනගත්තට මදි. දැන් අපි මේ ධර්ම සාකච්ඡාවෙන් මේ අපි එකතු වෙලා මේ විදිහට සාකච්ඡා සම්මන්ත්‍රණ කිරීමෙන් හුඟක් වෙලාවට ඥානතෝ කොටසයි සම්පූර්ණ වෙන්නේ. දැන ගැනීම. අපි මේකමාරක් දෙකක් මේ විදිහට ධර්ම සාකච්ඡාවට එකතු වෙලා සාවධානව සංසුන්ව මේ සාකච්ඡාව කෙරුවොත් දැන ගැනීමක් සිද්ධ වෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියන knowledge කියලා. දැනුමක් තියෙනවා.
නමුත් බුදුරජාණන් වහන්සේ දැනුම ප්‍රමාණවත් කරන්නේ ඥානතෝ මදි පස්සතෝ. පස්සතෝ කියන එකේ නිතරම කතා කරන්නේ තමා තුලින් තම ජීවිතයේ තුලින් මේක දැක ගැනීම. ඒකට කියන්නේ අපි සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් කියලා. අත්දැකීමට හසු කරගන්න ඕන තමාගේ ජීවිතය තුලින්. තමන්ටම පුළුවන් මම ඔය කියපු උදාහරණේ ඔයත්තන්ට පුළුවන්. මේ සාකච්ඡාවේ ඉන්න හුඟ දෙනෙක් ගෘහ ජීවිතේ යුග ජීවිතේ ආරම්භ කරපු ඇත්තෝ. මහන්සි වෙලා ඒවා නිර්මාණය කරගන්න. ඒකටම කිට්ටු කරගන්න ආර්ථික තත්ත්වයන්, සමාජ තත්ත්වයන්, ඇතැම් විට දේශපාලන තත්ත්වයන් මේ දේවල් අපි ගොඩනගන. ඉතින් නිර්මාණය කරන ඒවා සෑහෙන මහන්සි වෙලා ඉතින් ඒක නරක නෑ. ඒවා කරන්න ඕන දේවල් හැටියට බුදුදහමේ පෙන්නන. හැබැයි ඕව ඇතුලෙන් ඕව තුලින්ම දකින්න ඕනේ ඒවයි තියෙන අනිත්‍ය අනාත්ම ස්වභාවය. දකින්නවා කියලා කියන්නේ නිකන් මේවා අනිත්‍යයි කියලා නිකන් කියවන එක නෙමෙයි. එහෙම කියවන්න මේ අපිට පුරුදු කරලා තියෙන්නේ. අනිච්චං අනිච්චං කියලා දුක්ඛං දුක්ඛං කියලා කොහේ හරි වාඩි වෙලා කියවන්නේ. ඒක නෙමෙයි. තමන් ගොඩනැගූ නිර්මාණය කළ తত্ত্বය විවිධ හේතු කාරණා විසින් වෙනස් වෙද්දී ඒ වෙනස් වීම තුලම තමන් ඉඳගෙන ඒ වෙනස් වීම දකින්න. ඒක ටිකක් අමාරු වැඩක්. අපිම නිර්මාණය කරපු දේ තුල අපි ජීවත් වෙනවානේ. සරල උදාහරණයක් කිව්වොත් අපි ගයක් හදනවා. මේ ගේ තුලමනේ අපි ජීවත් වෙන්නේ. ඉතින් අපි හදපු ගේ තුල අපි ජීවත් වෙන ගමම්ම ඒ ගේ වෙනස් වෙන හැටි ගේ ඇතුළේ ඉඳන්ම බලන් ඉන්නවා. එතකොට මේ අත්දැකීම ලැබෙනවා Tamanට හොඳට. මේකේ නිර්මාණය කරේ මම මේ විදිහට මම මහන්සි වුණා. මේ ආකාරයෙන් මම කැප වුණා, උත්සාහවන්ත වුණා. හැදුවා දැන් හදලා ඒකේ වාසය. ඒ තුල තමයි ඉන්නේ. ඒ තුල ඉන්නකොට පේනවා ඒක වෙනස් වෙනවා. ඉඳිද්දිමයි පේන්නේ. ඒකෙන් බැහැරව නෙමෙයි. මම සරල උදාහරණයක් කිව්වේ. ඒ වගේ අපි මේ ලෞකික ජීවිතේ ගොඩනගන බොහෝ දේවල්. සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වයන්, ගෘහ ජීවිත, යුග ජීවිත, කුටුම්බ මේවා හදාගන්න. හදාගෙන අපි ඒ තුල තමයි ජීවත් වෙන්නේ. ඒක දාලා යන්නේවත් ඒකෙන් බැහැර වෙන්නේවත් නෑ. ඉතින් ඒක ගේ හදාගන්නේ ගේ ඉන්නනේ ගයක් ඕන නිසානේ. ඉතින් ඒ වගේ මේ දේශපාලන ආර්ථික සමාජ ගෘහ යුග ජීවිත අපි ගොඩනගා ගන්නවා. ඇයි? අවශ්‍ය නිසා. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දෙන්නේ ඒ තුල සිහිනුවණින් ඉන්න. Taman ගොඩනගාගත් ආර්ථිකය තුල සිහිනුවණින් ඉන්නකොට ඔබට දැනේ ගොඩනගාගත් ආර්ථිකය වෙනස් වෙනවා. පිටි ගමන් කඩා වැටෙනවා. නොඑක් දේවල් වලට ලක් වෙනවා කියලා. එහෙමනේ. අපි ගොඩනගාගත් සෞඛ්‍යය අපි කොච්චර මහන්සි වෙනවද බලන්න මේ කායික සෞඛ්‍යය පවත්වා ගන්න. දවසේ අපි කොච්චර වැඩ කොටසක් මේ වෙනුවෙන් කරනවද බලන්න. කායික සෞඛ්‍යය. ඉතින් අපි ගොඩනගා ගන්න ඕනනේ. කවුද කියන්නේ එපා කියලා? නෑ ඒක පවත්වා ගන්න ඕනේ. ඒත් අපි මේ කායික සෞඛ්‍යය තුල ඉන්න ගමන් ඒ කායික සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව විඳින ගමන් දකින්න ඕන එය වෙනස් වෙන හැටි. වෙනස් වෙන ආකාරය. විපරිණාමයටපත් වෙන ආකාරය. ඇති උනා වගේම නැති වෙලා යන හැටි. කායික සෞඛ්‍ය සනීප ආරක්ෂාවකව මං කැමති තාක් මට ඕන තාක් කාලයක් පවත්වන්න බැරි ආකාරය. ඔය ඒ තුල ඉඳගෙනයි දකින්න ඕන. පිටින් නෙමෙයි. පොතේ දැනුමක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒ තුලින්ම දකින්න අපි උත්සාහ කරනවා. එතකොට අන්න පස්සතෝ දකින්නවා අත්දැකීමකට ලක් වෙනවා. එතකොට දැන් කාටවත් කියන්න කාගින්වත් ඊට පස්සේ කාගින්වත් දැනුමක් ආපහු
ආනයනය කරන්න ඕනේ මේක. Taman දන්නවා Taman. මමමයි මේක ගොඩ නැගුවේ, මමමයි මේක නිර්මාණය කරුවේ, මේ විදිහට මහන්සියලා සකස් කරුවේ මේක. මම ඒ තුල ජීවත් වෙනවා විතරක් නෙමෙයි සබුද්ධිකව ප්‍රඥාවන්තව සතිමත්ව මම ජීවත් වෙනවා. මම දකිනවා ඒක වෙනස් වෙනවා. ඒ අත්දැකීම මට ලැබෙනවා. මම ඒ අත්දැකීම විඳින්මින් ඉන්නවා වර්තමාන මොහොතේ. මේ වෙනස් වීම අත්දැකීමින් ඉන්නවා. මා විසින්ම ගොඩනැගු ආර්ථික තත්ත්වයේ, සමාජ තත්ත්වයේ, දේශපාලන තත්ත්වයේ, සෞඛ්‍ය, සනීප ආරක්ෂා, පුද්ගල සම්බන්ධතා මා විසින්ම ගොඩනැගු, මා විසින්ම උත්සාහවන්ත වෙලා ඉගෙනගෙන වැරවැයම් කළා ගොඩනැගු පවත්වාගෙන යන මේ දේ ඒ තුල ඉන්නකොටම මට වැටහෙනවා, මට තේරෙනවා මේක වෙනස් වෙනවා. අන්න එතකොට තමා විසින්ම අත්දැකීමක් තමාටම ලැබෙනවා. ඒක තමයි අපි ජීවිතේ කරන්න ඕන. ඔක තමයි භාවනාව. එතකොට අර බුදුරජාණන් වහන්සේ දේශනා කර විදිහට එතකොට දුක්ඛේ ඥාන කොහොමද අවිද්‍යාව දුරු වෙන්නේ කියලා ඇහුවා. දුක්ඛේ ඥාන මේක තමන්ම දකිනවා. මේ දුෂ්කරතාවයේ මතුවලා එන. තමන් දුෂ්කරතාවයකින් මිදෙන්නයි මේක ගොඩනැගුවේ. ආර්ථිකයේ ගොඩනැගුවේ ඒකට. සමාජ තත්ත්වයේ දේශපාලන ගෘහ ජීවිතයේ යුග ජීවිතයක් පටන් ගත්තේ මේ දුෂ්කරතා මග හරවා. යම් ප්‍රමාණයකට මග හැරෙනවා. නැතුව නෙමෙයි. නමුත් මේකේ තියෙන කිසියම් ආකාරයක ස්වභාවික සංසිද්ධියක් තමයි මේක වෙනස් වෙනවා. අපි ගොඩනගන දේ, නිර්මාණය කරන දේ, සකස් කරන දේ වෙනස් වෙනවා. ඒක මේ කාගේවත් වැරද්දක්වත් අඩුපාඩුවක් කර්මඵල ගෙවනවවත් පව කරපු නිසා වෙනවවත් එහෙම එකක් නෙමෙයි. මේක සෝබාදහමේ සංසිද්ධිය. සෝබාදහම. ඉතින් අපිට මේක තේරුම් ගන්න පුළුවන්. උතෙන්ට එනකොට ඥාන අඥානං නෙවෙයි ඥානං මට්ටමට එනවා කියන්නේ. ඉතින් ඊට පස්සේ අපිට තේරෙනවා මේ ගැඹුරු ධර්මතාවය වැටහුණා. අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය, පරිණාමය, සමුදය වය, පටිච්චසමුප්පන්න මේ ධර්මතා තේරුණාම තව දුරටත් මොකද්ද කළ යුත්තේ කියලා. කෘත්‍ය ඥානය කියලා අපි ඔබට කියනවා. අර අවබෝධයේ සත්‍ය ඥානය ඒක දැනුමක් නෙමෙයි ඇත්තටම ඒක ප්‍රත්‍යක්ෂයක්. මේ ප්‍රත්‍යක්ෂය ආවම මේ අත්දැකීම අපිට තේරෙනවා දැන් මොකද්ද කරන්න ඕන කියලා. තව කෙනෙක් කියලා නොදුන්නත් අපිට තේරෙනවා මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් අපිට පුළුවන් එතන ඉඳලා ඒ තීන්දුවට, ඒ තීරණයට යන්න මෙන්න මේකයි කළ යුත්තේ. ඒකට අපි ආර්ථික, සමාජ, දේශපාලන, ගෘහ, යුග ජීවිත අතහැරලා දානවාද? දැන් මේවා හැදුවට වැඩක් නැහැ, කඩා වැටෙනවා, වෙනස් වෙනවා, විපරිණාමය වෙනවා. එහෙනම් මේ ඔක්කොම අතහැරලා දානවාද? සමහර විට ඒ වගේ ඉගැන්වීමුත් බුදුදහමට ඇවිල්ලා තියෙනවා මම පහු කාලේ ඔක්කොම අතහැරලා දානවා කියලා. නෑ අතහැරලා දැමීමක් නෙමෙයි මේවා ජීවිතේ අපි ජීවත් වෙනකන් යම් ප්‍රමාණයකට මේවා කරනවා. හැබැයි නිකන් අඥාන විදියට නෙමෙයි සබුද්ධිකව ප්‍රඥාවන්තව මේවා කරගෙන යන්න වෙනවා. මේවා කරගෙන යන්න වෙනවා. ඒ කියන්නේ ආර්ථිකයක් අවශ්‍යයි. ජීවත් වෙනකන් කැම බීම අවශ්‍යයි, ඇඳුම් පැළඳුම් අවශ්‍යයි, ඉන්න නිවාසයක්, නිරෝගයක් හැදුනම් බේතක් හේතක් ගන්න අවශ්‍යයි. එහෙනම් ඒ ප්‍රමාණයට අවශ්‍ය කරන ආර්ථික තත්ත්වයක් අපිට පවත්වාගෙන ගියයි. හැබැයි පවත්වාගෙන ගියත් අපි ඔක්කොම ඒ හැම දෙයකම අනිත්‍ය දකිමින් යන්නේ. අනාත්මය දකිමින් යන්නේ. හරි ඒක පිටින් යෑමක් නැහැ. යමක් ගොඩ නැගුවත්, යමක් නිර්මාණය කරත්, යමක් පවත්වාගෙන ගියත් ඒ හැම දෙයක් තුලම අර
ගැඹුරු ඥානං දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං මේක දැක දැක යන්නේ නොදැන නොදක නෙමෙයි දැනගෙන දැකගෙන යන ගමන. ඒ දැනගෙන දැකගෙන මේක තවදුරටත් කරන්නේ ඇයි? හුදෙක් ජීවිත පැවැත්ම සඳහා පමණයි. එතකොට ඒක බුදුන් රහතුන්ගේ මට්ටමට වැටෙනවා. ආර්යයන්ගේ මට්ටමට එනවා ඒක. එහෙම නැතුව මේවා මේ 100% අපි කැමති විදිහට අපිට ඕන විදිහට සකස් කරන්න ඕනේ කියලා හිතුවොත් ඒක ඉතින් අනාර්යයි. ඒක අඥාන භාවය. දැන් අපි දන්නවා මේ මම මේ සකස් කරන්නේ පවත්වගෙන යන්නේ කඩා වැටෙන දෙයක්, වෙනස් වෙන දෙයක්, අනිත්‍ය දෙයක් කියලා. හැම ක්ෂේත්‍රයකම එහෙම හැම අංශයකම එහෙම. ඉතින් ඒක අපිට දැක්කම දුක්ඛ නිරෝධය. ඒ කියන්නේ අර තව දුරටත් මේක අල්ලගෙන පෙළෙන ගතිය. අර අඥානකම නිසා, මෝඩකම නිසා දුක දෙපැත්තකින් හදා ගන්නවනේ. එකක් තමයි පෙළෙන්න පටන් ගන්න. මානසිකව. අයියෝ මම මේක මෙහෙම කරා, මේ විදියට කරා, මෙහෙම හැදුවා, මෙහෙම නිර්මාණය කළා. මෙච්චර කාලයක් මහන්සි වෙලා පවත්වාගෙන ආවා. කොහොමීක කඩා වැටුණා නේද? අපරාධේ වැඩක් නැහැ. කොහොම කියලා කලකිරීමයි, දුකයි, පසුබැසීමයි নানা ආකාර බුදුජානනාංශය වල දක්වලා තියෙනවා. දුක්ඛ දෝමනස් උපායාස ආදී වචනවල. ඒක ඉතින් මොඩකම නිසා කරන වැඩ. අපිට දුක්ඛ දෝමනස් උපායාස කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මානසිකව අපි අවබෝධ කරගෙන තියෙනවා නම් මේක කඩා වැටෙන කිසික. ඊළඟට ඔය අවබෝධය නැති මනුස්සයා මේක මෝඩ විදිහට මේක ආපහු සකස් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මේක පුළුවන් කියලා මේක අපිට අවශ්‍ය විදිහටම සකස් කරන්න පුළුවන් කියලා හිතලා මෝඩ උත්සාහයක් දරනවා. දැන් වර්තමාන ලෝකයේ තියෙන බොහෝ විද්‍යා එතෙන්ට වැටිලා තියෙනවා. දැනට යන ආර්ථික සංවර්ධන මේ ක්‍රම ඇතුලේ ඔක්කොම තියෙන්නේ එහෙමයි. හිතනවා නෑ කඩා වැටුන එක කඩා වැටෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන් කියලා. මේවා කඩා වැටෙන බව දැන් එක්ස්පීරියන්ස් අත්දැකීමට එනවනේ. බිඳ වැටීම, වෙනස් වීම, විපරිණාමය. ආපහු හිතා ගන්නු නෑ මේක මේ කඩා වැටෙනවානේ කඩා වැටෙන්නේ නැති වෙන්න හදන්න පුළුවන් කියලා. ඒ වගේ ඊට පස්සේ කරන්නේ ඒවට අපි කියන්නේ අනාර්ය පරිේෂණ, මෝඩ පරිේෂණ කියලා. වර්තමාන ලෝකේ කරන තරමක් කරන්නේ මෝඩ පරිේෂණ. හැම ක්ෂේත්‍රයකම එහෙමයි. ඒක නිසා තමයි එන්නෙන්න අර්බුදේ වැඩි වෙන්නේ. ගැටුම් වැඩි වෙන්නේ, ප්‍රශ්න වැඩි වෙන්නේ. ආර්ථිකේ එන්නෙන්න අමාරු වෙනවා මිසක් කොහෙවත් ආර්ථිකයේ සහනයක් එන්නේ නැහැ. සමාජ ක්‍රමයේ, දේශපාලන ක්‍රමයේ මේවයි සහනයක් එන්නේ නැහැ. ඒ මොකද අර අවිජ්ජා නිසා, අර මෝඩකම නිසා. අවිජ්ජා පත්‍ය සංඛාර. සංඛාර කිව්වේ අන්නර අවිද්‍යාත්මකව හිතන, අවිද්‍යාත්මකව කතා කරන, අවිද්‍යාත්මකව ක්‍රියා කරන ගතිය. අවිද්‍යා පත්‍ය සංඛාරා. චිත්ත සංඛාර, වචී සංඛාර, කාය සංඛාර. අපි මේ පියවර කතා කරා කලින් සාකච්ඡාවේදී. ඉතින් ඒක තියෙනකන්, අවිද්‍යාව තියෙනකන් හිතන්නේ මොඩ විදිහට, කතා කරන්නේ මොඩ විදිහට, ක්‍රියා කරන්නේ මොඩ විදිහට. අඥාන විදිහට. ඒ වර්තමාන ලෝකේ එහෙමයි. එහෙමයි. මේක අවශ්‍ය, මේක අපි දැනගන්න ඕන. මේ කඩා වැටෙන දෙයක්, අපි වෙනස් වෙන දෙයක්, විපරිණාමය වෙන දෙයක් අපි මේ සකස් කරන්නේ. අර උවමනා නිසා හදන මේක. ඉතින් සරල උදාහරණයකින් කිව්වොත් දැන් බඩගින්න නිසා අපි කෑම උයනවානේ. එතකොට කෑම අපි උත්සාහ කෙරුවොත්
බෑ මේක හැමදාම කෑම උයන්න බෑ මොන කරදරයක්ද? කෑම උයන්නේ නැති තත්වයකටපත් වෙන්න ඕනේ කියලා. නැත්තම් බඩගින්න සදහටම නැති කරන්න ඕන කියලා අපි හිතුවොත් බඩගින්න එන නිසානේ කෑම ගන්න අවශ්‍ය වෙන්නේ. මූලික වශයෙන් කෑමේ අවශ්‍යතාවය ඒකනේ. ඊටත් එහා ගිහිල්ලා වෙනත් මෝඩ අවිද්‍යාත්මක වැඩපිළිවෙලක් නිසාත් කෑම වර්ග හදනවා. නමුත් අපි මේ කතා කරන්නේ ස්වභාවිකව මූලිකම දේ ගත්තොත් බඩගින්න නිසා කෑම. හරි අමනුෂ්‍යෙක් හිතුවොත් අඥාන මිනිසෙක් මේක මේ බඩගින්න එන නිසා තමයි කෑම. එහෙමනම් බඩගින්න නැති කරන්න ඕන. සදහටම කියලා හිතුවොත් හිතලා ඒ වගේ ක්‍රියාකාරකමකට ගියොත් ඉතින් ඒක අවිද්‍යාත්මක සිතවිල්ලක් සහ අවිද්‍යාත්මක ක්‍රියාකාරකම්. ඒක නිසා කරන්නේ අපි මේක ස්වභාවික දෙයක් හැටියට දැකලා බඩගින්න ස්වභාවික දෙයක් හැටියට දැකලා ඒ වගේම ඊට අදාළව අපි ගන්නා වූ ක්‍රියාමාර්ගය ආහාර සම්පාදන ක්‍රියාවලිය හුදෙක් කුසගින්න නිවා ගැනීම සඳහා පමණක් අපිට ඒක කරන්න පුළුවන්. මේ දෙකම අර ඒ ක්‍රියාකාරකම් දෙකේම අවිද්‍යාත්මක මෝඩ පැත්තට නොගිහින් මම මේ සරල උදාහරණ කියන්නේ. ඒක අවිද්‍යාත්මක මෝඩ වැඩක් තමයි කවුරු හරි හිතුවොත් බඩගිනිය වෙන එක සදහටම නැති කරන්න ඕන කියලා හිතුවොත් ඒක ලොකු අවිද්‍යාත්මක මෝඩ වැඩක්. මොකද ඒක එහෙම හිතලා යම් ක්‍රියාමාර්ගයකට එළඹුණොත් ඒ පුද්ගලයාට කවදාවත් ඒක කරන්න බෑ. මොකද ඒක සබහා දහමේ දෙයක්. රූපකායක් ඇතිතාක් සත්වයන්ට බඩගිනිනවා. හතර මහා භූත ගෙවිලා යනවා ශරීරයේ තියෙන. ඉතින් බඩගින්න එනවා. ඒක නිසා මේක අවබෝධ කරගන්න ඕන. ඥානං. එතන අඥාන නම් අඥාන වැඩකට බහින්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන් බහිනවා ඒක. ඒක එක පැත්ත. අනිත් එක දැන් මේකට අපි ආහාර සම්පාදන ක්‍රියාවලියට යනවානේ. ඒ ක්‍රියාවලියට ගියාම සමහර අය මේ බඩගින්නට කෑම හදනවා නෙවෙයි. වෙනත් විදිහේ මේ රස තෘෂ්ණාවට වැටිලා මේක ආහාර වැඩපිළිවෙල තවත් ප්‍රපංචයක් අනවශ්‍ය දෙයක් බවට පරිවර්තනය කරගෙන ඒක ගැටලුවක් කරගන්න. අවශ්‍යතා මට්ටම ඉක්මවා ගිහිල්ලා ආසාවට, තණ්හාවට, ඉන්ද්‍රිය පිනවීමේ පැත්තට ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය වැටිලා තියෙනවා. දැන් අද වෙලා තියෙනනේ. ඒක වෙලා තියෙනවා. ඒක නිසා විශාල අර්බුද ගොඩක් පැන නැගිලා තියෙනවා ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට. ඒ මොකද මේ අඥානකම නිසා. අඥාන. ඕක මේ පැහැදිලි කරන එක ලේසි වැඩක්ද? පැහැදිලි කරගන්න එක පහසු වෙයිද මානවයාට? මනුෂ්‍යයාට? ලේසි නෑ. ඒක නිසා අවිද්‍යාව දුරු කරනවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ. දුක්ඛේ ඥානං දුක ඇති වෙන ආකාරය පිළිබඳ අවබෝධය ඇති කරගන්න එක අපි හිතන තරම් පහසු නෑ. දුක්ඛ සමුදය මේ දුක හටගන්න අපි මේ දුක්ඛයත් විපරිණාම දුක්ඛයත් සංඛාර දුක්ඛයත් හටගන්න ආකාරය සමුදය මේ සමාරම්භය කොහොමද වෙන්නේ? ඒක ඇති වෙන්නේ අවබෝධ කර ගැනීම පහසු නෑ. හැබැයි පුළුවන්. බැහැයි කියන එක නෙමෙයි මේ පහසු නෑ කියන එකෙන් අදහස් කරන්නේ බැහැයි කියන එක නෙමෙයි. අවබෝධ කරගන්න පුළුවන් නමුත් පහසු නෑ. දුකින් මිදීම ඔය මුල් සත්‍ය දෙක අවබෝධ කරගත්ත කෙනෙකුට නම් ඉතිරි සත්‍ය දෙක අවබෝධ කර ගැනීම පහසුයි. දුකට හේතුවත් අවබෝධ කර විශේෂයෙන් දුකට හේතුව දැක්කොත් තුන්වෙනි සත්‍ය දුකින් මිදීම දකිනවා. ඇයි එතන දකින්නේ හේතුනේ? හේතුඵල සම්බන්ධතාවයනේ දකින්නේ. මෙතන මේ දුෂ්කරතාවයේ මතුවනේ මේ හේතුව නිසා.
එහෙමනේ. දෙවෙනි සත්‍යයේදී නිතරම ඔය පටිච්ච සමුප්පාද ධර්මතාවයේ මතුවලා ඉන්නේ දෙවෙනි ආර්ය සත්‍යය. කිම් පච්චය කුමක් නිසාද කියලා චින්තාමය වශයෙන්, භාවනාමය වශයෙන්, සුතමය වශයෙන් අපි ඥානය මෙහෙවනකොට ඔන්න අපිට හේතුව හමු වෙනවා. ඉතින් හේතුව දැක්ක කෙනාට ඊළඟට හේතුව නිමා කිරීමනේ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ තියෙන එකනේ. ඉතින් ඒක අයින් කරගන්න පුළුවන්. ඒ සඳහා උත්සාහය තිබ්බොත්, වීරිය තිබ්බොත් තමයි ඒ ටික කෙරෙන්නේ. නමුත් මුල් සත්‍ය දෙක, දුක්ඛ සමුදය දෙක අවබෝධ කරගත්ත එක්කෙනාට නිරෝධයත් වැටහෙනවා. නිරෝධගාමිනී පටිපදාව ඒකත් නොතේරෙන්නේ නැහැ. මොකද හේතුව දැන් බුදුරජාණන් වහන්සේට නිරෝධගාමිනී ප්‍රතිපදාව කවුරුවත් කියලා දුන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ අනාවරණයක් නෙවෙයිනේ. දේව වාක්‍යයක් නෙවෙයිනේ. ගුඪ ධර්මයක් නොපෙනෙන කෙනෙක් ඇවිල්ලා කියලා දුන්නා නෙවෙයිනේ කනට කල. තමන්ම දුක පිළිබඳ කර පරිේශණය තුළ දුකට හේතුව දැනගත්. ඉතින් දුකට හේතුව දැනගත් එක්කෙනාට තේරෙනවා මේක අයින් කරන්න නම් මෙන්න මේක අයින් කරන්න. නේ? මිච්ඡා දිට්ඨිය නිසා දුක එනවා. මිච්ඡා සංකල්පය නිසා දුක එනවා. මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව නිසා දුක එනවා. එහෙනම් අයින් කරන්න ඕන එක එතනම දැකලා තියෙනවා. මේ වැරදි දෘෂ්ටිය නිසා මේ වැරදි දැක්ම, වැරදි වැටහීම නිසා මේක අන්න ඒක අයින් කරගන්න. වැරදි සංකල්පය නිසා දුක. වැරදි වචනේ, බොරුව, කේලම, පරුස වචනේ, හිස් වචනේ, මිච්ඡා වාචාව නිසා මේ දුක ආවා. මිච්ඡා කම්මන්තේ වැරදි කායික හැසිරීම, වැරදි කායික ක්‍රියාව නිසා මේක ආවා කියලා වැටහෙනවා. ඉතින් ඕක වෙනස් කරගන්න පුළුවන්. දකින්නවනේ පුද්ගලයේ මේක නිසයි මේක වෙන්නේ කියන එක දකිනවා. ඉතින් දැක්කම ඒක වෙනස් කරගන්න පුළුවන්. බැරි නෑ. පහසුයි. තෝමයි මේ විඥා අපි කතා කරන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ සමාරම්භක පියවර අවිජ්ජා විද්‍යාව ගැන කතා කරන්නේ මේ සාකච්ඡාව. ඔය විදිහට අපිට මේකේ හතර පැත්ත පේනවා, හතර පැත්ත දකින්නවා කියලා කියනකොට හතර පැත්ත මොකද්ද? ඉතින් ධර්මතාවයේ හට ගැනීම, නිමාව, නිමා කිරීමේ මඟ. ඒකෙදි ප්‍රධාන වශයෙන් ඕනම ධර්මතාවක් ඇසුරු කරගෙන නාමයක්, රූපයක්, තවත් විදිහට කිව්වොත් ඇහැ, කන, නාසය, දිවකය, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මන සහ ධම්ම, ඕවා එකතු වෙලා ඇති වෙන විඥාන, චක්කු විඥාන ආදී දේවල්, චක්කු සම්පස්ස, ඕවා විසින් මතු කරන වේදනා. ඉතින් මේ හැම එකේම හතර පැත්ත දකින්න. චතුරාර්ය සත්‍ය කියලා චතුපරිවට්ට, තවත් තැන්වල චතු සත්‍ය, චතුපරිවට්ට විදිහට ඔය හතර පැත්ත දකින්න අපිට අපේ ධර්මයෙන් පෙන්වලා දීලා. දැක්කම ධර්මතාවයේ ඇති වෙන ආකාරය, ඒ නිමාව, නිමා කරන මඟ, නිමා වෙන හැටි, ඒකයි. ඒ විදිහට දැක්කොත්, ඒ විදිහට වටහා ගත්තොත්, අවබෝධ කරගත්තොත් එතන ඥානං, අවිද්‍යාව දුරු වුණාය. ඉතින් මේකේ විශේෂත්වය තියෙන්නේ යම්කිසි ධර්මතාවයක් දැන ගැනීම, නාමය, රූපය දැන ගැනීම, එහෙම නැත්නම් භෞතික දෙයක් දැන ගැනීම, සමාජ කාරණයක් දැන ගැනීම, මොන හරි දෙයක් දැන ගැනීමම ඒ දේ දැන ගැනීමම නෙමෙයි මෙතන ඇත්තටම විද්‍යාව කියන්නේ. ඒ දේ
විසින් කොහොමද දුක කියන එක මතු කරන්නේ? දැන් අපි ආර්ථිකය ගැන දැනගන්න ඕන. ආර්ථික විද්‍යාවේ ආර්ථිකය උගන්වනවනේ. අපි අපේ දරුවන්ට ආර්ථික විද්‍යාව උගන්වනවා. නමුත් ආර්ථික විද්‍යාවෙන් දුක එන විදියත් උගන්වනවද? ආර්ථික විද්‍යාව උගන්වන ගමන් ආර්ථික විද්‍යාවේ දුක්ඛේ ඥානය උගන්වනවා නෑනේ. ඒකට හේතුව ආර්ථික විද්‍යාව ඇතුලේ දුක එන්නේ මෙන්න මේ හේතුවයි. ආර්ථික විද්‍යාව දුෂ්කරතාවය මතුවලා ඉන්නේ මේ හේතුව නිසා. දුකෙන් මිදෙන්නේ මෙහිමයි කියලා ආර්ථිකයෙන් තුලින් ඇති වෙන දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදෙන්න මෙහිමයි. ඒකට මග මෙහිමයි කියලා එකක් උගන්වන්නේ නැහැ. දේශපාලන විද්‍යාව ඉගෙනුවට දේශපාලනයේ තුලින් එන්නේ ඒ තුලින් ඇති වෙන දුක. ඒකට හේතුව ඒකෙන් මිදීමේ මග උගන්වන්නේ නැහැ. දේශපාලන විද්‍යාව අපි උගන්වනවා. සමාජ විද්‍යාව උගන්වනවා. ජීව විද්‍යාව රසායන විද්‍යාව උගන්වනවා. ආගම් දර්ශන උගන්වනවා. හැබැයි ඒව තුලින් මතුවෙන දුක්ඛය මතුවෙන්නේ මෙහිමයි කියලා උගන්වනවද? නැහැ. ඒක උගන්වන්නේ මේ තථාගත ධර්මයේ විතරයි. ඒක ඉගෙන ගත්තේ නැතොත් අර අපි ඉගෙන ගන්න සෙසු විද්‍යාව. අපි ඔයාලට විද්‍යාව කියනකට වැඩිය හොඳයි විශේෂ ශාස්ත්‍රයන් කියලා කියනවා. ඒ විශේෂ ශාස්ත්‍රයන් වලින් කවදාවත් මේ බලාපොරොත්තු වෙන සහනය උදා කර ගන්න බෑ. ඒකයි. ඒක නිසා හැම විශේෂ ශාස්ත්‍රයක් තුලින්ම දුෂ්කරතාවයේ දුක මතුවෙන ආකාරය තමයි මේ විද්‍යාවේදී. නැත්නම් අවිද්‍යා ප්‍රහාණයේදී විද්‍යාව නමින් බුදුදහම උගන්වනවා. විද්‍යාව කියලා බුදුදහම උගන්වන්නේ මොකද්ද කියලා අහුවොත් අපෙන් මේ සාකච්ඡාව මගේ සාකච්ඡාව මම සාරාංශ කිරීමක් හැටියට මේ වචන ටික කියන්නේ යන්නේ. දැන් අද අපි සාකච්ඡා අවිද්‍යාව ගැනනේ. දෙච්ච සම්පාද ධර්මතාවයේ මූලික පළවෙනි යට කියවෙන දෙ අපෙන් අහුවොත් බුදුදහමේ විද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාව කියන්නේ මොකක්ද? මොකද්ද දැන් අපිට සාරාංශ වශයෙන් කියන්න පුළුවන් මේ? සාරාංශ වශයෙන් කිව්වොත් අවිද්‍යාව කියලා කියන්නේ ඕනෑම විශේෂ ක්ෂේත්‍රයක ඕනෑම විශේෂ ක්ෂේත්‍රයක් පිළිබඳ නොදැනීම නේ. එම විශේෂ ක්ෂේත්‍රය තුළින් දුක මතුවලා එන ආකාරය නොදැනීම. විශේෂ ක්ෂේත්‍රය නොදැනීම නෙවෙයි. අවිද්‍යාව කියන්නේ. විශේෂ ක්ෂේත්‍රය දැන ගැනීම අපි ඒක විශේෂ දැනුම කියලා කියමු. විශේෂ දැනුම නැතිකම අවිද්‍යාව හැටියට සැලකන්නේ නැහැ බුදුදහම. විශේෂ දැනුම තියෙනවා අපිට. ආර්ථික විෂය, සමාජ විෂය, දේශපාලන විෂය, මේ සබ්ජෙක්ට් එකේ විශේෂ ක්ෂේත්‍රයේ ගැන දැනුම අපිට තියෙනවා. නමුත් අපිට නැත්තේ එම විශේෂ ක්ෂේත්‍රයේ තුලින් දුක මතුවෙන. එහි මතුවන දුෂ්කරතා මොනවාද? ඒව මතුවන්නේ කෙසේද? ඒවට හේතු කවරේද? සමුදය. ඒවා निराකරණය කරගන්නේ කෙසේද? මේ මිදෙන්නේ කෙසේද? මිදීමේ මඟ කුමක්ද? ඒකයි චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය එතකොට ආර්ථික විද්‍යාවෙන් පරිබාහිර නැහැ. මුගක් අය වරද්දගෙන තියෙනවා මේ චතුරාර්ය සත්‍ය ආර්ථික විද්‍යාවෙන් පරිබාහිර කියලා. දේශපාලන විද්‍යාවෙන් පරිබාහිර. සමාජ විද්‍යාවෙන් පරිබාහිර. ජීව විද්‍යාවෙන්, රසායන විද්‍යාවෙන් පරිබාහිර එක.
ගෘහ ජීවිතයෙන් පරිබාහිර එකක්. සමාජ ජීවිතයෙන් පරිබාහිර එකක් නෑ. ඒ හැම එකක් තුලම දුක කියන එක මතුවෙලා දුෂ්කරතාවයන් මතුවෙනවා. කොහොමද ඒව මතුවෙන්නේ? අන්න දුක්ඛේ ඥානං. දුක්ඛේ ඥානං හැම ශේත්‍රයකම දුෂ්කරතාවය මතුවෙන. අන්න විඥා. ඒක අපි දැනගන්න ඕන. ඕන විශේෂ ශේත්‍රයක ඉන්නකොට අපි ඒ විශේෂ ශේත්‍රය තුල මතුවලා එන දේ. මම ඒකයි සරල උදාහරණයක් ගත්තේ. යුග ජීවිතයක් කියන එකක් අපි ගෙනියනවා. ආර්ථික ජීවිතයක් ගෙනියනවා. සමාජ ජීවිතයක් ගෙනියනවා. පුද්ගල සම්බන්ධතා පවත්වනවා. ධර්මවල හදනවා. රටේ යුතුයකම් කරනවා. තනතුරු දරනවා. වගකීම් දරනවා. ඒක තමයි ජීවිතය. ඒක ඇතුලේ ඒ දේවල් තුල ඒ දේවල් තුලින් දුක්ඛය මතුවලා එන ආකාරය දන්නවනම් අන්න විද්‍යාව තියෙන දුක්ඛේ ඥානං. ඒව මතුවලා එන්නේ හේතු දන්නවනම් දුක්ඛ සමුදය ඥානං. ඒ වගේ මේකේ ගැටලුව निराකරණය කරගන්න තේරෙනවා දුක්ඛ නිරෝධේ ඥානං. ඒකට අවශ්‍ය ප්‍රතිපදාව දන්න ඕන. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං. අයං උච්චති භික්ඛවේ විජ්ජා. එත්තවතා විජ්ජාගතෝ හෝති. අන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව. හොඳයි. මම හිතනවා ඔය අපි විද්‍යාව පිළිබඳව මේ කළ සාකච්ඡාව අතකින් ප්‍රමාණවත් වෙයි කියලා මේ අවිද්‍යාව විද්‍යාව පිළිබඳ සාකච්ඡාව ඉතිරි කාලයේ එයා කාරණා දෙකකට මම අපේ කල්යාණ මිත්‍රයන්ට ආරාධනා කරන එකක් තමයි මේ පටිච්චසමුප්පාද ධර්මතාවය පිළිබඳව අපි කරගෙන ආපු සාකච්ඡා මාලාව මම බලාපොරොත්තුව අදින් නිමා කරන්නටයි. තවදුරටත් මේකේ යම් යම් විශේෂේත්‍රයන් පිළිබඳව අපි දැනගත යුතුද, දැන ගැනීමට අවශ්‍ය විශේෂේත්‍රයන් තියෙනවද කියලා ඔබට යෝජනා කරන්න පුළුවන්, අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම අවශ්‍ය නම් ඒක එකක්. දෙවෙනි කාරණේ දැනට අපි අද සාකච්ඡා කර කාරණාවල මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සහ ඉදිරිපත් කරන්න දේවල් තියෙනවා නම් ඒවටත් අවස්ථාව අපි ලබා ගමු. ඒ සඳහා වැඩි කාලයක් ගන්න අපි බලාපොරොත්තු වෙනවාද. ඒ නිසා මේ පටිච්චසමුප්පාද ධර්ම සාකච්ඡාව අදින් අත් වශයෙන්ම නිමා කරන්න තමයි අපේ බලාපොරොත්තුව. නමුත් මේකේ මොනවා හරි ක්ෂේත්‍රයක කොටසක් හෝ තවදුරටත් අපි කතා කළ යුතුයි පැහැදිලි කියලා කියනවා නම් ඒකත් ඔබට යෝජනා කරන්න පුළුවන්. හොඳයි. අපි මෙතෙන් සිට බලාපොරොත්තු වෙනවා අපේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි ඉදහසර තියමු, ඉදහසර ලබා දෙමු. යෝජනා අදහස් සුදහස් ඉදිරිපත් කරන්න අපැහැදිලි තැන් තියෙනවා නම් ඒවා මතු කරන්න. ඒ සඳහා අපි කාලය ගමු. හොඳයි. ඒ සඳහා කාලය මෙතෙන් සිට. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය උදෙසා දේශනා කරන ලද මේ පටිච්ච සමුප්පාද ධර්මය ඊටාම වටිනා ආකාරයට ඔබ වහන්සේගේ දේශනාව තුළින් මේ සංඛාර දුක්ඛය ගැන හැමතෙම දෙලවටම යහපතක් වන ආකාරයෙන් දේශනාව නිම කළා. ඒ කුසලයෙන් ඔබ වහන්සේට තව තවත් ධර්මඥානයම පහළ වේවා කියලා සයන්හසවන් ඔබ වහන්සේට ආශිර්වාද කරනවා. හොඳයි. සාදු සාදු. අපි අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදාමි. ඒ වගේම ඉදිරි ධර්ම සාකච්ඡාවලට මාතෘකා ඉදිරිපත් කරන්න කැමති ඇත්තන්ටත් ඒකටත් අපි අවස්ථාව දෙන්න කැමති. අපි තාම හිතුවේ නැහැ ඊළඟට අපි ධම් සභාව නිතර දිගටම පවත්වාගෙන යන්න තමයි අපේ අදහස. නමුත් තාමත් අපි
ඉදිරි මාතෘකාවක් කතා කරේ නැහැ. කාට හරි කැමති නම් ලියන්න පුළුවන් මේ අහවල් මාතෘකා කතා කරමු කියලා, නැත්නම් සාකච්ඡා කරන්නත් පුළුවන්. එහෙම මාතෘකා තියෙනවා නම් ලියන්න සහ කියන්න මේ වෙලාවේ බැරි නම් පසුවට හිතලා වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙමත් අපිට කරන්න පුළුවන්. මොකද අපි මේ ධර්මයේ පිළිබඳව කරන සාකච්ඡා අපි අකණ්ඩවම දිගටම කරගෙන යනවා. ඒක අපි සලකන්නේ ශාසනය පවත්වාගෙන යාමක් හැටියට. ඒක ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ කල්යාණ මිත්‍රයන්ම ඉදිරිපත් කළොත් මාතෘකා, එතකොට ඒක අවශ්‍යතාවයේ අනුව මාතෘකා තෝරා ගැනීමක් වෙනවනේ. වඩාත් හොඳ වේවි. ඒකත් එහෙම කරමු. තවදුරටත් අපි බලමු මොන හරි අදහස් පැහැදිලිතා එහෙම තියනවද කියලා. එහෙම නැතිනම් අපිට පුළුවන් සමස්ත අපේ සාකච්ඡාවට මම සාරාංශයක් ඉදිරිපත් කරලා අපිට සාකච්ඡාව නිමා කරන්නත් පුළුවන්. දැන් එහෙමනම් අපි පටිච්චසමුප්පාද ධර්ම සාකච්ඡාව සාරාංශයක් වශයෙන් මම කරුණු කීපයක් ඉදිරිපත් කරලා නිමා කරන්න. අපි මේ ධර්ම සාකච්ඡා මාලාව කියන හේතුඵල ධර්මතාවයේ පිළිබඳ සාකච්ඡා මාලාව සාකච්ඡා කීපයක් අපි දිගට කරගෙන ඇවිල්ලා තියෙනවා. අද අපි අවධානය යොමු කළේ මෙහි අන්තිම පියවර වශයෙන් සලකන අවිජ්ජා පිළිබඳවයි. ඉතින් බුදුදහමේ මෙවැනි සාකච්ඡාවක් ඉදිරියට ගත්තේයි කියන එකත් අපි මුලින්ම කතා කළා. මේක සෝබාදහමේ සංසිද්ධියක්, සෝබාදහමේ දෙයක්. සෝබාදහමේ අපිට දකින්න පුළුවන් ධර්මතාවක්. ඒක නොදැනීම, ඒක අවබෝධ නොවීම නිසා පුද්ගලයෝ නැවත නැවතත් මේ දුක්ඛ දෝමනස්යන්ටපත් වෙන ආකාරය බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගෙන ඒ සෝබාදහමේ ස්වභාවය, ඒ කියන්නේ සිද්ධි අතර ඇති අන්තර් සම්බන්ධතාවය, හට ගැනීම වශයෙන්, පැවතීම වශයෙන්, නිමාවීම වශයෙන්, යලි හට ගැනීම වශයෙන්, ඔය විදිහට භව පුනබ්බව වශයෙන්, යලි යලි හට ගැනීම වශයෙන් මේවයි තියෙන අන්තර් සම්බන්ධතාවය. එක සැරයක් දෙසරයක් නෙමෙයි, සමහර විට එක සැරයක් හට අරගෙන නිමා වෙනවා. මත ආයිමත් හට ගන්නවා, ආයිමත් ඇති වෙනවා. ඒ හැම දෙයකම තියෙනවා මේ අන්තර් සම්බන්ධතාවය. එකිනෙක මත පවතින ලක්ෂණේ තියෙනවා. ඒ එකිනෙක මත පවතින ලක්ෂණයයි පටිච්ච සමුප්පන්න කියලා කියනවා. ඒ එකිනෙක මත පවතින ලක්ෂණය එකක් අනිකට කරන මේ බලපෑම, අනික පවත්වාගෙන යෑම, එකකින් අනික නතර කිරීම, මේ වගේ මේ අන්තර් සම්බන්ධතාවය බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නේ අපිට මේ නිවන් මාර්ගයේදී ප්‍රධාන ගැටලුව විසඳා ගන්න. මේ ප්‍රධාන ගැටලුව හැටියට අපි මෙතෙන්දී සඳහන් කරන්නේ අපි අදත් සාකච්ඡා කළ දුක්ඛ කියන එක ගැනත් අපේ බෞද්ධ සමාජයේ තියෙන්නේ ටිකක් ඍණ අදහසක්, නෙගටිව්. දුක්ඛ කිව්වම ඉතින් මූණ අකුල ගන්න ගතියක් තමයි තියෙන්නේ. ඒක නොවේවා, නොදකීවා, නැසේවා, විඳින්න නොලැබේවා කියලා එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒකම අවිද්‍යාවක්. දුක දකින්න නොලැබේවා කියනවා නම් ඒක අවිද්‍යාවක් මිසක විද්‍යාවක් නෙවෙයි. මොකද හේතුව දුෂ්කරතා කියන ඒවා හේතුඵල ධර්මතා. දැන් ඇහැ තියෙනකන් ඇහැට පේන්න යම් දුෂ්කරතා තියෙනවානේ. ඇහැ තියෙනකන් ඒක තියෙනවානේ.
එතකොට එතන හේතුඵල ධර්මතාවයක්නේ. ඇහැ ඇති කල්හි ඇහැට පේනවා. ඒක සබහා දහමේ සිද්ධාන්තයනේ. සබහා දහමේ ස්වභාවයනේ. කන ඇති තාක් කනට ඇහෙනවා. ඉමස්මින් සති ඉදම් හෝති. ඉමස්මින් සති කිව්වේ කන ඇති කල්හි. ඉදම් හෝති කියන්නේ ඇහෙනවා කියන එක. ඉතින් ඕක නොවේවා කිව්වට නෑ හේවා කිව්වට හරියන්නේ නෑනේ. නොපෙනේවා නොදකීවා කිව්වට හරියන්නේ නෑ. නොදැනේවා කය ඇති කල්ලි. ඉමස්මින් සති කය ඇති කල්ලි කයට පහස දැනේ. ඉතින් ඕක නොදැනේවා කිව්වට වැඩක් නෑනේ. මනස ඇති කල්ලි මනසට වැටහෙනවා. නොවැටහේවා කිව්වට බෑනේ. එතකොට ඒවා ස්වභාවික දේවල්. ස්වභාවික දේවල් නමුත් ඕවයි යම් යම් දුෂ්කරතා තියෙන්න පුළුවන්. ඒක නැහැ කියන්නේ නෑ. දුක්ඛ කියන එක අපි කතා කළා මුලදීම දරා ගැනීමට කයින් සහ මනසින් දරා ගැනීමට අපහසු තත්වයක්. දුෂ්කරතා කියලා අපි හොඳ සිංහල වචනයක් ඒකට පාවිච්චි කරනවා. කායික මානසික දුෂ්කරතා. ඉතින් ඒක හරි ස්වභාවිකයි. ස්වභාවික සංසිද්ධියක්. ඒක තමයි දුක්ඛේ ඥාන. මේක ස්වභාවික දෙයක් හැටියට අවබෝධ කරගන්න. ස්වභාවික කියන්නේ හේතුඵල. හේතුඵල. හැටියෙන් නිසා පේනවා. නොපෙනේවා කිව්වට බෑනේ. ඇහැ අරගෙන කියන නොපෙනේවා කියලා. කන ඇහෙන කනක් තියාගෙන කියන නෑ හේවා කියලා. එහෙම කිව්වට හරියන්නේ නෑ. ඒක නිසා මේවා අපි හොඳට මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ ඇතුලේ අපි හොඳින් අවබෝධ කරගත්තා මේ සෝභා දහම. හේතුඵල ධර්මතාවයේ ඇතුලේ අපි අවබෝධ කරගන්නේ 아무තු දෙයක් නෙවෙයි සෝභා දහම. සෝභා දහමේ රිද්මය රටාව තාලය. ඒක ක්‍රියාත්මක වෙන ආකාරය නෙමෙයි. හේතුඵල ධර්මතාවයේ තුලින් අපි ප්‍රත්‍යක්ෂ කරගන්නේ. ඉතින් ඒක අවබෝධ කරගත්තම එතනම අපේ ලොකු සැහැල්ලුවක් තියෙනවා. දැන් අපි අවබෝධයෙන් දුෂ්කරතා එක්ක ඉන්නවා. ඉතින් දුෂ්කරතාව ස්වභාවයක් කියලා තේරුම් ගන්න. මේ දුෂ්කරතා එක්ක ඉන්නවා. ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, අප්පිය සංපයෝග, පිය විප්පයෝග, ඉච්ඡාලාභ එකක්වත් කාගේවත් කර්ම දෝෂවත්, වැරදිවත්, පව් ගෙවනවවත් ඒව නෙමෙයි. මේවා ස්වභාවයෙන් ස්වභාවික දේවල් හේතුඵල ධර්මතා. ඒක අවබෝධ කරගත්තම හරි නැත්නම් ඌවට අපි වැරදි විදිහේ අර්ථකථන දීලා තියෙනවා. නේ? සමහර ආගම් දර්ශන ඒවා කාගේ හරි නොපෙනෙන බලවේගයක දෙවියෙක්ගේ කැමැත්ත හරි අකමැත්ත හරි කියලානේ කියන්නේ. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත නැත්නම් ඒ අකමැත්ත. වෙන කාගේ හරි එකක්. නෑ මේක හේතුඵල ධර්මතාවයක්. ඒ යමක් සිද්ධ වෙන්න යමක් අපහසුතාවයක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. පහසුවක් ඇති වෙන්න හේතුවක් තියෙනවා. හේතුඵල ධර්මතාවයක් හැටියට අපි දකිමු. එහෙම නැත්නම් වෙනත් දැන් කර්මය වුණත් අපි දකින්නේ හේතුවක් හැටියට බුදුදහම. ඔක්කොම කර්මයෙන් වෙනවයි කියලා එතෙන්ට දාන්නේ නැහැ. දැන් බෞද්ධ ඇතැම් බෞද්ධ අයගේ පැරදි මේකක් තියෙනවා. ඔක්කොටම එක හේතුවයි ඒගොල්ලන්ට තියෙන්නේ. මොකද්ද කියලා වතින් කර්මය තමයි. ඒක අවිද්‍යාව. කර්මය පිළිබඳ අවබෝධයක් නෙමෙයි එතන තියෙන්නේ. කර්මය කියන්නේ අපේ ක්‍රියාව. අපි හිතාමතා කරන ක්‍රියාවටනේ. ඉතින් ඒකේ ඵලයක් තියෙන එක ඇත්ත. කර්මයයි ඵලයයි කියන්නේ හේතුඵල ධර්මතාවය. කර්මයේ හේතුව ඵලය ඵලය. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ඵලය. ඒක ඇත්ත. එහෙම දෙයක්ත් තියෙනවා. එහෙම හේතුඵල සම්බන්ධයක්ත් තියෙනවා. තවත් දුෂ්කරතා ඇති වෙන තවත් හේතු තියෙනවා. කාලගුණ දේශගුණ තත්ත්වයන්ගේ වෙනස් වීම විපරිණාමයටපත් වීම. නේ? ඔය නියාම ධර්ම යටතේ පෙන්නන්නේ පුතු
ඍතු විපර්යාස. බීජ මේ රෝපණ කොටස් වල තියෙන යම් වෙනස් වී. කම්ම අපි කරන කායික ක්‍රියා. චිත්ත සිත් වෙනස් වීම නිසා ඇති වෙන දේවල්. ඔය ඔක්කොම සබා දහමේ දේවල් ධර්මතා. ඒක නිසා අපි එකකට ඕනනේ කරන්නේ නැහැ. ඒක හේතුක නෙමෙයි බුදුදහම. නානා හේතු, විවිධ හේතු තියෙනවා. හේතුවයි හේතුඵල සම්බන්ධය වැදගත්. හේතු කීයක් තියෙනවද? එක හේතුවද? එහෙම නෙමෙයි. නානා හේතු, විවිධ හේතු තියෙනවා. ඉතින් හේතුඵල අපි ඉගෙන ගන්න. ඉතින් ඥානය. ඊළඟට අපි දකිනවා මේ හේතුඵල අවබෝධ කරගත්තම ඇතැම් හේතු අපිට වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. ඇතැම් හේතු බෑ. එතකොට ඔන්න එතන අපේ තියෙනවා තව ටිකක් අපි ප්‍රවීණ වෙනවා හේතුඵල સિદ્ધාන්තය ඇතුළේ. ඇතැම් මේවා වෙනස් කරගන්න පුළුවන්. ඉතින් වෙනස් කරගන්න පුළුවන් එක හැබැයි. අර මෝඩකමට බැරි එකටත් අත දාන්න යනවනේ. පුළුවන් එක වෙනස් කරගන්න පුළුවන්. නේ? දැන් උදාහරණයක් ඇටියට ජරාවට යන එක වෙනස් කරන්න පුළුවන්. වයසට යන එක, මහලු වෙන එක, දි รา පත් වෙන එක. බැරි එකක් ඒක. හැබැයි මෝඩකම නිසා ඒකටත් අත දාන්න. ලෙඩ ඇතැම් ලෙඩ වීම කියන එක වෙනස් කරන්න බෑ නමකි. රෝගයි. ඇතැම් රෝග සනීප කරන්න පුළුවන්. ඔය දෙක පටලවාගෙන තියෙන හුඟක් අය. ව්‍යාධි ධම්මෝ කියන එකයි ව්‍යාධි කියන එකයි. ලෙඩවීම කියන එක නතර කරන්න බෑ. ඇයි? ශරීරයක් තියෙනකම් කායික ලෙඩ, මනසක් තියෙනකම් මානසික ලෙඩ හැදෙනවාමයි. හැබැයි ඇතැම් ලෙඩ ඔය රෝග වලින් ඒකයි ව්‍යාධි සහ රෝග කියලා වචන දෙකක් අපේ ධර්මේ පාවිච්චි කරන්නේ. ඇතැම් රෝග සමනය කරන්න පුළුවන්. ඉතින් පුළුවන් එක අපි ඒක කරගන්න. හැබැයි ලෙඩ වෙන එක වළක්වන්න බෑ. ඒක නතර කරන්න ගියොත් එහෙම ඒක ඉතින් මෝඩකම. අපි ඔය පටලවා ගත්ත තැනක් උතන. ලෙඩ නොවී ඉන්න ඕනේ කියලා තමයි හිතන්නේ. සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව පවත්වා ගන්නවා නම් ලෙඩ වෙනවා. ඇතැම් ලෙඩ රෝග සනීප කරන්න පුළුවන්. මොකද කාටවත් ලෙඩ නොවී ඉන්න බෑ. ඔන්න ඔය වගේ අපිට තේරෙනවා මේ හේතුඵල සම්බන්ධතාවයේ තේරුම් ගත්තම ඇතැම් හේතු වෙනස් කළ හැකිය, ඇතැම් හේතු වෙනස් කළ නොහැකිය. තවත් ගැඹුරු දැනුමක් ඇවිල්ලා අපිට පුළුවන් හේතු ටික අපි වෙනස් කළ හැකි හේතු අපි වෙනස් කරගන්න. ඉතින් කමක් නැහැ. හොඳයි. දැරියව ගැන අපි උපේක්ෂා වෙනවා. ඒක අල්ලගෙන ආයෙ දුක් හදාගන්නේ නෑ. ආයෙ නිකන් පටලැවිලි හදාගන්නේ. මෝඩ වැඩ පටන් ගන්නෑ. බැරි එකත් එක්ක ඒක අතහැරලා දාන්න. අතහැරලා දානවා කියලා කියන්නේ උපේක්ෂා වෙනවා කියන එක. ඒ විදිහට. ඉතින් ඔය තමයි නිරෝධ කියන පැත්ත. සමුදය නිරෝධ දෙක හේතුඵල ධර්මතාවය ඇතුලේ අපි ඉගෙන ගන්න. සමුදය හට ගැනීම. මෙහිමයි ඇති වෙන්නේ. මෙහිමයි ඇති වෙන්නේ. හටගත් එක පවතින්නේ මෙහිමයි. මේ හේතු නිසා පවතිනවා. මේ හේතු නිසා වෙනස් වෙනවා. ඊළඟ නිරෝධ පැත්ත මේ හේතු නිසා නිමා වෙනවා, අවසන් වෙනවා, කෙලවර වෙනවා. ඉතින් ඔය ටික තමයි සමස්තයක් හැටියට මේ හේතුඵල ධර්මතාව තුළ අපි අවබෝධ කරගත්තේ, වටහාගත්තේ, තේරුම් ගත්තේ. ඉතින් හොඳයි මම හිතනවා මේ අපේ හේතුඵල સિદ્ધාන්තේ නැත්තම් පටිච්ච සමුප්පාද ධර්මතාවයේ පිළිබඳව කරගෙන ආපු සාකච්ඡාව අපි අදින් නිමා කරනවා. කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා හිත නෙමෙයි අනිද්දා නැවත අපි දහම් හමුවෙන් මුණ ගැහෙන්න. ඒ මුණ ගැහෙනකොට අපි සමහර විට අපේ කල්යාණ මිත්‍රයෝ ධර්ම මාතෘකා යෝජනා කරලා තියෙයි. ඒ මොනොත් අපි මාතෘකාවකින්ම
ධර්ම සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙනවා. පටිච්චසමුප්පාද පිළිබඳව කරගෙන ආපු අපේ සාකච්ඡා මාලාව අපි මෙතකින් නිමා කරනවා. ඒ වගේම අද දවසේ දහම් හමුවත් මෙතකින් නිමා කරනවා. වෙනදා වගේම මේ උතුම් අවස්ථාවට ලෝකේ පුරා ඉඳගෙන අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් එකතු වෙලා මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වුණු ඇත්තෝ විශේෂයෙන් මේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්න ලොකු කැපවීමකින් කටයුතු කරන ඇත්තෝ මේවා ආරාධනා කළා අපිවත් උනන්දු කරලා මේ කටයුතු සිද්ධ කරන ඇත්තෝ අපි බොහොම කෘතවේදීව ගෞරවයෙන් සිහිපත් කරනවා. මේට දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන උදව් උපකාර කළ සහයෝගය ලබා දුන්නු හැම දිනාටම අන් කිසිවක් නොව මේ ධර්මාවබෝධයම වේවා. ඒ ධර්මාවබෝධය මේ ජීවිතයේදීම සියලු ක්ලේශ ධර්මයන් දුරු කිරීමෙන් ලබන පරම ශාන්ත නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම පිණිසම උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියන උතුම් අදිෂ්ඨානයෙන් අද දවසෙත් අපේ සදහම් හමුව නිමා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. Nice.